අයිබෝවන් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මේ උතුම් පුන් පොහොය දවසේ අපි ඔබ මුණ ගැහෙන්නේ ඊටමත් සුවිශේෂී කාර්යභාරයක් සිදු කරන්න බලාගෙන. ඒ තමයි රාජකීය විද්‍යාලීය බෞද්ධ ශිෂ්‍ය සහෝදර සංගමය ඔබට තිලන කරන බොහොම වටින දහම් කතිකාවකට අපි ඔබට ආරාධනා ලබා දෙමින් ජීවිතයට දහමින් පෝෂණය ලබන්නට වටින කරුණු කාරණා ඔබත් එක්ක බෙදා හදා ගන්න අපි සූදානම් වෙනවා. මේ සාකච්ඡාවට ගමන් කරන්නට පෙර ආතුව මා සිහිපත් කළ යුතු කාරණා කිහිපයක් තිබෙනවා. ඒ අතරින් පඤ්ඤා උදපාදී ව්‍යාපෘතිය රාජකීය විද්‍යාලීය බෞද්ධ ශිෂ්‍ය සහෝදර සංගමය කාලාන්තරයක් තිස්සේ කරගෙන යන සුවිශේෂී කටයුත්තක්. ඒ අතරතුර මේ ඉතිහාසය පිළිබඳව කතා බහ කරනකොට 1955 වර්ෂයේ ආරම්භ වන රාජකීය විද්‍යාලීය බෞද්ධ ශිෂ්‍ය සහෝදර සංගමය වසර පුරා විවිධ ව්‍යාපෘතීන් සිදු කරනවා. ඒ අතරින් අපි බොහෝ දෙනෙක් දන්න විදිහට රාජකීය අභිවන්දනා වෙසක්, ඒ වගේම පෙර පෝය පසු පෝය ධර්මදේශන, දිනපතා බුද්ධ පූජා පින්කම පැවැත්වීම, වාර්ෂික දළදා මුළුතැන්ගේ පූජාවාදී කටයුතු රැසක් සිද්ධ වෙනවා. ඒ සියල්ල අතරින් ප්‍රඥා උදපාදී ප්‍රඥාවට සමකල හැකි කිසිවක් නැහැ කියන බුදු වදනත් තේමා කරගනිමින් ඔවුන් මේ කටයුත්ත සිද්ධ කරනවා. අද දවසේදීත් අපි සූදානම් වෙන්නේ අපේ ගෞරවනීය ආරාධනාව පිළිගෙන වැඩම වදාළ මහා සංඝරත්නයත් ඒ වගේම ඉහිපාර්ශ්ව නියෝජනය කරන විද්වතෙකුත් සම්බන්ධ කරගනිමින් ඔබට මට තියෙන ගැටලු රැසකට පිළිතුරු හොයාගෙන යන්නයි අපේ මේ සූදානම. ඒ පිළිබඳව කතා බහ කරද්දී මා ඔබට සිහිපත් කරන්න ඕන මේ සාකච්ඡාව සඳහා අපිට ප්‍රශ්න ගණනාවක් ලැබිලා තියෙනවා, විශේෂයෙන්ම විද්‍යාලීය දරුදරියන්ගෙන් සමාවෙන් විද්‍යාලීය දරුවන්ගෙන් ඒත් එක්කම තවත් විවිධ අයගෙන් ලැබුණු ප්‍රශ්න අපි මේ සඳහා උපයෝගී කරගන්නවා. මම මුලින්ම ඊටමත් ගෞරවපූර්වකව নমස්කාර පූර්වකව අපේ සාකච්ඡා මණ්ඩපය සඳහා පිළිගන්න සූදානම් වෙනවා. මහමෙවුනා අසුපු වාසී රෝහණ කීර්ති ගෞරවනීය ස්වාමීන් වහන්සේ নমස්කාර පූර්වක පිළිගන්න අපේ හඳුන්වන අවසරයි. නා බුද්ධාය තෙරුවන් සරණයි. ඒ සමගම අපි ඊටමත් ගෞරවපූර්වකව নমස්කාර පූර්වකව පිළිගන්න සූදානම් වෙනවා. ධම්මපරායන පදනමේ කරු සභාපති අවසරයි දෙමඩකොඩ අනෝමදස්සී අපේ ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හඳුන්වන්නේ. ඒ සමගම අපි ඊටමත් සුවිශේෂී පුද්ගලයෙකුට අපේ මේ මණ්ඩපයට ආරාධනා ලබා දුන්නා. මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය ප්‍රවීණ ග්‍රන්ථ රචකයෙක්, ඒ වගේම දේශකයෙක් විදිහට අපි කවුරුත් දන්න කියන විවිධ මාධ්‍යයන් ඔස්සේ අපිට මුණ ගැහෙන ගයන් චානුක විධානපතිතුමත් බොහොම ගෞරවයෙන් ආයුබෝවන් උස්මන්ට. අපි පළවෙනි ප්‍රශ්නයට යන්න සූදානම් වෙනවා. මම මුලින්ම සිහිපත් කළා වගේ අපිට ලැබුණු ප්‍රශ්න ගණනාවකින් තෝරාගත්ත ප්‍රශ්න කිහිපයක් මේ කතා බහ තුළදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මම ඊටමත් ගෞරවපූර්වකව මුලින්ම ආරාධනා ලබා දෙන්න සූදානම් වෙනවා අපේ අනෝමදස්සී ගෞරවනීය ස්වාමීන් වහන්සේට. පළවෙනි ප්‍රශ්නේ අපේ හඳුන්වන්නේ අපිට ලැබෙන්නේ මෙන්න මේ විදිහට, පුංචි අපිට නිවන් දකින්න පළමුවෙන්ම කළ යුත්තේ මොකක්ද කියන කාරණාව තමයි අපිට යොමු කරලා තියෙන්නේ. ගරුතර අපේ ස්වාමිපාදයන් වහන්සේගෙන් අවසරයි. අපේ ගයන් චානක විදාන පතිරණ ගුරුතුමනි, මහත්මාණෙනි, අපි මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ තමන්ගේ අවබෝධය පිණිස වමනා කරන ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ධර්මයේ පිළිබඳව සාකච්ඡා කරන්න. කාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත්තමං. මේක මංගල අවස්ථාවක්. අපේ ජීවිතවලට යහපත සැපත ශාන්තිය උදා වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරපු ධර්මයේ ශ්‍රවණය කිරීමෙන්මයි. ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වීමත් සමග ලෝකයාට මෙලව පරම යහපත සිද්ධ වෙනවා. පරලොව සුගතියද සැලසෙනවා. ඒ විතරක් නෙමෙයි, කිසිම ශාස්ත්‍රූන් වහන්සේ නමක් ලෝකයට දායාද නොකළ ශාන්ත සුන්දර ලෝකෝත්තර නිර්වාණ ධර්මයක් ලෝකයාට විවර වෙනවා. එතකොට අපි බුදුරජාණන් වහන්සේ නමක් සරණ යන්නේ මෙන්න මේ අර්ථය පිණිසයි. මෙලොව යහපත පිණිස, පරලොව සුගතිය පිණිස, ලෝකෝත්තර නිවන් අවබෝධය පිණිස. අපි මේ බුදුරජාණන් වහන්සේ කියලා කතා කරනවා. කවුද මේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ කියලා අපි දැන ගැනීමෙන්ම
අවබෝධ කර ගැනීමෙන්ම බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීමෙන්ම අපිට ඔය කියන අර්ථ තුනම සිද්ධ කරගන්න පුළුවන් වාසනාව, වාග්ය, සම්පත්තිය ලැබෙනවා. එතකොට මහත්මාණනි, බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ කවුද? බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති. මේ ලෝකයේ අවබෝධ කරගත යුතු යම් ධර්මයක් පවතිනවා නම් ඒ ධර්මය අවබෝධ කරගත්ත, ඉතිරිවක් නැතිව අවබෝධ කරගත්ත මහා උතුමන් වහන්සේ බුද්ධෝ කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි, ඒ ධර්මය ලෝකයාට අවබෝධ කරවීම පිණිස ලෝකයාට ඒ ධර්ම මාර්ගය දේශනා කළ ඒ මහා ධර්ම දේශකයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේශේති. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඈතර වුණා. කුමකින්ද ඈතර වුනේ? දුකෙන් ඈතර වුණා. ඉපදීම නැමැති දුක, ලෙඩවීම නැමැති දුක, ව්‍යාධිය නැමැති දුක, මරණය නැමැති දුක ඈතර කළා. ඒ ඈතර වුණු බුදුරජාණන් වහන්සේ ලෝකයාවත් ඒ දුකෙන් ඈතර කරවන්න ලෝකයාට ධර්මයේ දේශනා කළා. ඒ විතරක් නෙමෙයි, සංසාරයෙන් ඈතර වුණා. සතර අපා දුකෙන් ඈතර වුණා. මුළු මහත් ලෝක ධාතුවෙන් ඈතර වුණා. ඒතර වූ බුදුරජාණන් වහන්සේ තමයි ලෝකයාව ඈතර කරවීම පිණිස ධර්මයේ දේශනා කළේ. මුත්තෝසෝ භගවා මෝචාය ධම්මං දේශේති. ඒ බුදුරජාණන් වහන්සේ මිදුණා. කුමකින් මිදුණාද? රාගයෙන් මිදුණා, ද්වේෂයෙන් මිදුණා, මෝහයෙන් මිදුණා. 1500ක් පමණ සමස්ත සකල ක්ලේශයන්ගෙන් අත මිදුණා. එබඳු වූ මිදුණා වූ බුදුරජාණන් වහන්සේ ලෝකයාටත් මිදීම පිණිස ධර්මයේ දේශනා කළා. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති කියලා කියනවා. මේ බුදුරජාණන් වහන්සේ නිවි සැනසීමටපත් වුණා. පංච උපාදානස්කන්ධය බුදුරජාණන් වහන්සේ නිමල දැම්මා. එනිසා පරම නිවනටපත් වෙච්ච ඒ බුදුරජාණන් වහන්සේ ලෝකයාව කෙලෙස් ගින්නේ නිවන්න ලෝකයාට මඟ පෙන්වා වදාලා. ලෝකයාට මඟ කියලා දුන්නා. ඒ නිසායි අපි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. එතකොට අපි මේ පුංචි අපි කෙනෙක් කොහොමද නිවන් අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබීම තමයි නිවන් මඟට පිළිපදින්න තියෙන පළමුවෙනි අංගය. අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා. ධම්මං සරණං ගච්ඡාමි කියලා කියනවා. සංඝං සරණං ගච්ඡාමි කියලා කියනවා. ඔය තියෙන්නේ නිවන් මඟට පිළිපදින පළවෙනි අදිතාලම. යම් කෙනෙක් නිවැරදිව බුදුරජාණන් වහන්සේ සරණ යනවා නම්, නිවැරදිව ධර්ම රත්නයේ සරණ යනවා නම්, නිවැරදිව සංඝ රත්නයේ සරණ යනවා නම් මෙයම ප්‍රමාණවත් නිවන් අවබෝධ කරගන්න. බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ කොහොමද? ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණය පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව අපි පැහැදීමක් ඇති කරගන්න ඕනේ. දවසක් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේදී දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳු දෙවිවරු දහස් ගණනක් රැස් කරගෙන මහමුගලන් මහරහතන් වහන්සේ වැඩ ඉන්න අන්ද වනයේට වැඩම කළා. ඒ වෙලාවේදී මුගලන් මහ රහතන් වහන්සේ නිරෝධඵල සමවත්සුවේට පැන නැගී වැඩ සිටියේ. නිරෝධඵල සමවත්සුවේන් වැඩ සිටියේ. එයින් මිදුණු මුගලන් මහ රහතන් වහන්සේ ඒ ඵල සමවත්සුවයෙන් නැගී හිට බලනකොට පෙනෙන්න ලැබුණා දහස් ගණනක් දෙවිවරු පිරිවරාගෙන මුළු අන්ද වනයේම බබළුවාගෙන වැඩ ඉන්නවා. ඒ වෙලාවේදී පුදුම සතුටක් ඇති වුණා. ප්‍රභාස්වර වූ චිත්තයක් ඇති වුණා. ඒ ඉස්සරහා ඉන්නවා දැක්ක දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳු. මුගලන් මහරහතන් වහන්සේ සක්දෙවිඳුට මතක් කරනවා, දිව්‍ය රාජය, මේ ලෝකයේ ඉපදුණු යම් කෙනෙක් ලෝකයේ දුර්ලභව පහළවන තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ගුණයෙන් අරහං නම්බනසේක කියලා සිත පහදවා ගත්තොත්, සම්මා සම්බුද්ධයි කියලා සිත පහදවා ගත්තොත්, මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේගේ නව බුදු ගුණ පිළිබඳව එකින් එක විස්තර කරලා කියනවා. යමෙක් බුදුරජාණන් වහන්සේට පැහැදුනා නම් දිව්‍ය රාජය,
එබඳු කෙනා මරණයෙන් මතු ඒ කාන්තයෙන් සුගතියේ උපදිනවා. දෙවියන් වන ඔබ අතර උපදිනවා. ඒ වගේ කෙනෙක් දුගතියකට නම්පත් වෙන්නේ නැහැ කියලා මුගලන් මහරහතන් වහන්සේ මතක් කරනවා. ඒක අහගෙන ඉන්න දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳු දකුණු ධනමඩල බිම තියලා දෑත නලල මත තියාගෙන සාදුකාර දෙනවා. ස්වාමීනි මොග්ගල්ලාණන් වහන්සේ නුඹ වහන්සේ යම් දෙයක් මේ මොහොතේ මතක් කළා නම් ඒක මේ ලෝකයේ තියෙන සුභාෂිතයක් කියනවා. භාෂාව අතර වචන අතර කියමන් අතර ශ්‍රේෂ්ඨ කියමනක් කියනවා. මේ ලෝකයේ යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ පිළිබඳ සිත පහදවා ගනීද එබඳු කෙනා මරණයෙන් මතු දෙවියන් වන අප අතරම උපදිනවා කියලා දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳු මතක් කළා. ඒක අහගෙන හිටිය අර දහස් ගණනක් දෙවිවරු එක හඬින් සාදුකාර දුන්නා. ඒ වචනේ කාන්තේම සත්‍යයක් කියලා. එයින් ඔබට මුගලන් මහරහතන් වහන්සේ කියනවා එතනිනුත් නතර වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිළිබඳ ධර්මයේ පිළිබඳ සංඝයා පිළිබඳ යම් කෙනෙක් පැහැදුණු සිතකින් ඉන්නවා නම් ඒ කෙනා මෙලොව යහපත පමණක් නෙමෙයි පරලොව සුගතිය විතරකුත් නෙමෙයි මගඵල නිවන් අවබෝධය සිද්ධ කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ මතක් මේ මුගලන් මහරහතන් වහන්සේ ප්‍රකාශ කළා. අපිට නිවන් අවබෝධ කරගන්න තියෙන පළමුවෙනි පියවර තමයි තුනුරුවන් කෙරෙහි සිත පහදවා ගැනීම. තුනුරුවන්ගේ ගුණ දැන ගැනීම. තුනුරුවන්ගේ ගුණ අවබෝධයෙන් සරණ යාම නිවන් අවබෝධයට ඇති මූලික ප්‍රථම පියවර හැටියට අපිට පෙන්වන්න පුළුවන්. බොහොම පිං අපේ හඳුන්නේ. ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම ඒ උතාලගේ ප්‍රශ්නයට හොඳම පිළිතුරු බවට පත් වෙනවා. ඒක ඇත්තටම දරුවන්ට විතරක් නෙමෙයි අපි හැමෝටම වටින පිළිතුරක් බවට පත් වෙනවා. මම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට යොමු කරගෙන මේ ඊළඟ ප්‍රශ්නය අපිට යොමු කරලා තියෙන ප්‍රශ්න අතුරෙන් මේක මෙන්න මේ විදිහට තමයි අහන්නේ. පූසෙක් මීයෙක්ව කෑමට ගන්නකොට ඒ මීයාගේ පණ බේරා ගැනීම සඳහා පූසාගේ ආහාරය වැළැක්වීම සුදුසුද? එය පාප කර්මයක්ද නැද්ද කියලා ප්‍රශ්නයක් අහනවා. ඔබටත් මේ වගේ ප්‍රශ්න ඇති හිතේ. අපි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් විමසලා බලමු මේ ප්‍රශ්නයට මොකක්ද ලැබෙන පිළිතුර. අවසරයි. තේරුම් සරණයි. ඇත්තටම මේ ප්‍රශ්නෙට අපි උත්තර දෙන්නම් මහත්තයා. ඊට ඉස්සෙල්ලා පුංචි කරුණු ටිකක් මම හිතන්නේ මේ විස්තර කරොත් මම හිතන්නේ හොඳයි කියලා හිතුණා. පින්වත් ස්වාමීන් වහන්සේ අපේ අනුමදාසි ස්වාමීන් වහන්සේ බොහෝම ලස්සනට බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති කර ගන්න ඕන කියලා මතක් කරා. ඇත්තටම බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම තියෙනවා නම් ඕව ප්‍රශ්න නෙමෙයි. දැන් ඇත්තටම මට මතක් වුණේ දැන් පූසෙක් තව සතෙක් අල්ලන්න දුවනවා නම් එහෙම නැත්නම් බල්ලෙක් වෙන්න පුළුවන්. එතකොට ඒක නවත්තලා වෙන කැම ටිකක් දෙන්න බැරි නෑ. ඒක බොහොම සරල උත්තරයක් එතකොට. එතකොට මේ විකල්ප තියෙනවා. ඒ කියන්නේ අපිට තියෙන්නේ තව සතෙක් කන එක නෙමෙයි අපිට තියෙන්නේ ඒ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද? අම්මා කෙනෙක් තමන්ගේ එකම දරුවා දිහා බලනවා වගේ තමයි මේ ලෝක සත්වය දිහාම බලන්න කිව්වේ. ඉතින් එතකොට අපි මෙත්සිතින් වාසය කරනවා. ඒ වගේම උපේක්ෂාව කියලා දෙයක්ත් තියෙනවා. දැන් අපිට S2කට පේන පූසෙක් තමයි ඔහම අල්ලගන්න එකක් අපිට ඔළුවට එන්නේ. දැන් පේන්නේ නැති දේවල්. සත්ව ලෝකෙ කොච්චර දේවල් සිද්ධ වෙනවද? සත්ව ලෝකෙ තියෙන. එතකොට අපි තේරුම් ගන්න ඕනේ ඒකින් අපි අදහසකුත් ගන්න ඕනේ. අනේ මේ සංසාරේ යන සත්වයාට මේ බලල් වෙලා උපදින සිද්ධ වෙනවා. මේ පින්වත් ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ ඒ වගේ අනුන්ගේ ගොදුරු බවට පත් වෙන සිද්ධ වෙනවා. මේ සංසාරේ මොනතරම් දුක් සහිතයිද කියලා ඒ වෙලාවට හිතට පණිවිඩයක් ගන්න පුළුවන් නම් මම හිතන්නේ ඒකත් ධර්මයේ හැසිරීමක් බවට පත් වෙනවා. ඒකාන්තයෙන්ම එයා අප්‍රමාදී පුද්ගලෙක් බවට පත් වෙනවා. එතකොට මේ වගේ වෙලාවක අපිට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ හැම මොහොතෙම මේ දකින හැම දෙයකින්ම හිතට පණිවිඩයක් ගන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපගේ බෝසතාණන් වහන්සේ ඒ මාලිගාවේ වාසය කරනකොට දැක්කනේ වයසට ගියපු කෙනෙක් දැක්කා, ලෙරිච්ච කෙනෙක් දැක්කා, ඊට පස්සේ මරණයටපත් වුණු කෙනෙක් දැක්කා, පැවිදිරුවක් දැක්කා. ඒතර මේව දැක්ක ගමන් හිතට අදහසක් ගත්තනේ. හිතට බෙහෙත් දෙන්න නෙමෙයි මතක් වුනේ. දැන් අපට අද ඉස්සෙල්ලා මතක් වෙන්නේ බෙහෙත් ටිකයි කැම ටිකයිනේ. ඒ මොකද මේ සම්පූර්ණයෙන්ම කය පෝෂණය කරන්න තමයි මේ කැමැත්ත තියෙන්නේ.
මේ කයට ආස්වාදයක් ලබන්න එහෙම අනුකම්පාවක් තියෙනවා ඇත්තටම. නමුත් මේ සංසාර ගැන හොඳට දැනගත්තොත් මේ කතා කරන ධර්මයේ තුලින් මේ ඇත්තටම ගත්තොත් අද මේ තව බොහෝ මම හිතන්නේ කරුණු සාකච්ඡා වෙනවා. එතකොට මම හිතන්නේ මේ දරුවන්ට විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ඉගෙන ගත්තොත් ඒ කියන්නේ නිකන් අර විභාග පාස් කරන්න නෙමෙයි ඒ අවබෝධය බොහොම ආසාවෙන් හිතේ දරාගත්තොත් මම හිතන්නේ එතකොට ශ්‍රද්ධාව ඇති වෙනවා. මම හිතනවා නෙමෙයි සම්පූර්ණයෙන් එයාට ශ්‍රද්ධාව ඇති වෙනවා. මොකද තියෙන කාරණා හතරක් පුරුදු කරොත් එයා සෝතාපන්න වෙනවා. කාරණා හතරක්. ඒ තමයි කල්යාණ මිත්‍ර ඇසුර. ඊට පස්සේ ධර්මයේ ශ්‍රවණය කරනවා. එතකොට නෝනින් කල්පනා කරනවා. ඔන්න ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදෙනවා. එතකොට එයාට ඒකාන්තයෙන් මෙයාගේ ජීවිතේ සුන්දරයි. එතකොට පංචිල් කැඩෙනවා කියන ඒවා, සැකේ, විචිකිච්ඡාව කියන ඒවා සම්පූර්ණයෙන් හිතින් බැහැර වෙනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ ප්‍රශ්නට උත්තරේ ලැබෙන්න ඇති නේ මහත්තයා. ප්‍රශ්නෙට උත්තරේ ලැබුණා. ඒවා නුවණින් විමසා බලුවා නම් අතරම මේව ප්‍රශ්න මේ වහන්සේ පැහැදිලි කරලා දුන්නා වගේම. දැන් අපේ ගයන් මහත්මයා ගාවට එනකොට මම ඔබතුමාට මුලින්ම ප්‍රශ්නයක් යොමු කරන්න කලින් මේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දේශනා කරපු කාරණාත් එක්ක විශේෂයෙන්ම මේ රාජකීය විද්‍යාලීය බෞද්ධ ශිෂ්‍ය සහෝදර සංගමය කරන්නා වූ මේ සුවිශේෂී කාර්යභාරය තුළ පඤ්ඤා උද්දපාදී මේ වැඩසටහන තුළට යම් ආරම්භයක් ලබාගෙන ඉන්න ඔබතුමාගේ පාර්ශවයෙන් පුංචි පැහැදිලි කිරීමක් එකතු කරමින් යම් ආරම්භයකට අපි આવත් හරි වටිනවා. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි මහත්මයා මේ වගේ වැඩසටහන් මේ වගේ කාලයකදී රට ව්‍යසනයටපත් වෙලා තියෙන අවස්ථාවකදී නවත්තන්නේ නැතුව නූතන තාක්ෂණය හරහා මේ ආකාරයට කිරීම ඇත්තටම වටිනවා. මොකද බුදුරජාණන් වහන්සේ අපට වදාළේ කය පිරිහුණත් හිත පිරිහව ගන්න එපා. ඔකට ඒකිත වටින දෙයක් නේ. ඉතින් ඒ නිසා දැන් මේ අපි බොහෝ වෙලාවට ඉදිරිපත් කරන්නේ මේ වැඩසටහන සම්නස තරුණ ළමයින්ට. පාසල් ගියේ ළමයින්ට. ඒ ඇත්තටම ඒ නිසා අපි මේ ළමයින්ගේ ස්වභාවය ගත්තම මම විතර කියන කරුණක් තමයි පොඩි දරුවන්ට අපි කියමුකෝ ප්‍රාථමික පන්ති වල දරුවන්ට එකම හැඩයකට කතා කරන්න ඕනේ. එක ස්වරූපයක් තියෙනවා. මේ ළමයින්ට ගැඹීර දේවල් කිව්වහම තේරෙන්නේ නැහැ. මම විතර කියන පාරභෞතික ප්‍රක්ෂේපණය තුළින් විස්තරණය වෙන නෛසර්ගික මූඩ ප්‍රතිභාවය තුළ ද්වන්දනය වන්නා වූ කියලා මම කියනවා. අර ළමයින්ට නේ පිසුද කියලා හිතයිනේ. පොඩි ළමයින්ට තේරෙන්නේ නැහැ. භූත වෙලා බලාගෙන ඉන්නේ. ඊපස්සේ මම දැන් තරුණ ළමයි ටිකක් ඉන්නවා. දැන් අපි කියමු කෝ ලෙවල් A ලෙවල් ළමයි ටිකක්. දැන් රාණට මේ ළමයි ටිකට අපි කිව්වොත් පුතා මේ ශරීරය තනිකර අසුබයක්. මේ උදේ අවහ කෙල වැක්කිරෙනවා නව දොරෙන් අහුවචි කියනකොට අර ළමයි ගැටෙනවා. කැමති නෑනේ දැන් තරුණ ළමයි කොණ්ඩේ ජෙල් ගාලා ලිප්ස්ටික් ගානවා ගෑනුම කිව්ටිස් ගාන විවිධ හැඩ වෙලා ඉන්නවා. ඒකනේ අසුබේ කිව්වම ගැටෙනවා. දැන් කේමාතරනේ. නේසන කේමා ලස්සනයි නිරූපේ. ඉතින් බුදුහාමුදුරු හම්බ වෙන්න ගියේ නෑනේ අය. මොකෝ මහා ශ්‍රමණයන් වහන්සේ රූපේ දොස් කියනවා. මේ මෙච්චර ලස්සන රූපයකට දොස් කියනවා අනිත්‍යම තෝල්ලන්නේ. මේ කවුරුවත් තරුණ ළමයි කැමති නෑ. එක සැරේ දැන් නන්ද හාමුදුරුවෝ ජනපද කල්යන ගැන හිටියා. දැන් බුදුරජාණන් වහන්සේ තන අසුබයක්වත් මොකක්වත් දේශනා කළේ නැහැ. දිව්‍ය ලෝකෙට එක්කන් ගිහිල්ලා දිව්‍ය අප්සරාවිය පෙන්වනවා. මේක මනෝ චිකිත්සක සයිකෝതെරපි. දැන් උක හැමෝටම ගැලපෙන්නේ නැහැ. ඊට පස්සේ මහත්මයා දිව්‍ය ලෝකෙට එක්කන් ගිහිල්ලා කිව්වා දැක්කද කියලා. ඔව් කිව්වා. ලස්සනයි. අනේ බොහොම ලස්සනයි. ජනපද කල්යාණිද ලස්සන මේ අයද ලස්සන. අයියෝ ස්වාමීන් වහන්සේ ජනපද කල්යාණිත් ගෑණියෙක්ද මෙන්න ගෑනු ජනපද කල්යාණි හරියට අර අපි එනකොට අතරමඟදී දැක්ක හේනි පිච්චිච්ච වැඳිට්ටත් වඩා අන්තයි හරි හරියට පැවිද්ද කළොත් මෙයින් 500ක් අරන් දෙනවා දැන් මහත්තයා අද වුණොත් ඔය වගේ එකක් රෙකෝඩ් කරලා Facebook දාන්නත් පුළුවන් මෙන්න මෙහෙම දෙයක් කියනවා නේ ඕක තමයි අද තත්ත්වය ඊට පස්සේ මේ උන්වහන්සේ එක පුද්ගලයෙක් උදෙස කරපු පෞද්ගලික දෙයක් පොදුවේ ගන්න හොඳ නැහැ එතකොට මේ නන්ද හාමුදුරන්ට විතරයි චරිතයට බලලා ආසයන්සේ අධිමුක්ති සර්වගතඥානින් යුක්ත සර්වඥයන් වහන්සේට සාධාරණ දෙයක්. ඔක අපට හරියන්නේ අපි කළොත් සමහරකට ඔක අනිත් පැත්තට වෙනවා. ඊට පස්සේ අරන් දෙනකන් කෑ ගහයි. සමහර අතලට. දැන් උන්වහන්සේ මහානකම කළා. පැවිද්ද කළා රහත් වුණා නේ. එතකොට ඔන්න දැන් තරුණ පිරිසට ඒ හැඩයට. ඊට පස්සේ දැන් කසාද බැඳලා ඉන්නවනේ පිරිස. දැන් ඔය ඉගෙන ගන්න ළමයි ටිකනේ තරුණ.
එතකොට ඒ ළමයට අපි අධ්‍යාපනය සාර්ථක කරගන්න ඒ ළමයට දෙන පෞද්ගලික ප්‍රශ්න තියෙනවා. හිත එකඟ වෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. තරුණ සමහරක් ළමයිට ජීවිත අසාර්ථකයි සමහරක් අය. ඒ ළමයිට අන්නේ ඒ සාර්ථකත්වයට යන පාර අපි කියලා දෙනවා. හරි? අපි කියමුකෝ අවුරුදු 3 කෝස් එකක් තියෙනවා නම් මාස 3න් කරන ක්‍රම තියෙනවා. අර ත්වරණ ඉගෙනුම කියලා නෙවට කියන්නේ. ඉතින් ඒ වගේ කිටි ක්‍රම කියලා දුන්නම ඒ ළමයට හරි පහසුයි. නැතුව උකටලීකරණ කරනවා. ඊට පස්සේ උන කසාද බැඳලා ඒ බඳින මට්ටමේ පිරිස ඉන්නවනේ. ඊයට අපි අට්ටික සංඥා වැඩුවොත් වඩන හැටි කියලා දුන්නොත් විවාහ ජීවිතයට දැන් ඔබතුමා කසාද බැඳලා විවාහ වෙලා නැත්තේ දැන් ඔන්න දැන් ඉන්න දැන් මම ඔබතුමාට අසුබේ කියනවා. මේක ඉවරයි මේක අට්ටික සංඥාව ඇටසැකිල්ලක් වගේ නව දොරෙන් අසුචි වැස්සෙනවා කියලා දැන් ඔබතුමාට මම මේක පවරනවා. මොකද දැන් ඔබතුමා භාවනා කරලා දැන් මේ හැඩයට දකින්නකොට ගිහියෙක් විදියට දැන් ඔබතුමාට නෝන පේන්නේ අසුචි ගොඩක් වගේනේ. ඉවරයිනේ ඉතින් මගුල. දැන් ඊට පස්සේ එහෙම වුණාම මොකද්ද බුදුහාමුදුරුවෝ බණක් අපිට කියලා නැහැ. විසාකාව ළමයි 20ක් හිටියා. නමුත් ඈ සෝතාපන්නයි. සතර අපායෙන් මිදුණා. ඒ කියන්නේ අපායට වැටෙන කරුණ නැති කරගත්තා මිසක් පිරිහුනේ නැහැ. හරි? එතකොට ඒක ආවරණය කරගත්ත බලන්න ධර්මය තුල ඉන්නකොට චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරන්න ඒ මට්ටම් වලට යනකොට ඒක සකස් වෙනවා. දැන් පංචශීලයේවත් නෑ සමහරක් වෙලාවට ගැඹුරු දේවල් කල්පනා කරගෙන ගිහින් ජීවිත විනාශ වෙනවා. එතකොට එහෙම නෙවෙයි. ඊට පස්සේ වයස කාච්චිලා ටිකක් කියනවා. සීයල ටිකක් කියනවා. දැන් දවසක් මට අපේ සායනස බණක් කියන්න දුන්න මාතෘකාව විද්‍යාව හා බුදුදහම. ධර්ම ශාලාවට ගිය පැමිණි වයස කාච්චිලා ටිකක්. දහච්චිලට විද්‍යාව හා බුදුදහමෙන් ඇති වැඩක් තියෙනවා. මම කිව්වා මේ මාතෘකාවක් මෙහෙම දීලා තියෙනවා මේක හරියන්නේ නැහැ. තව ටික කලකින් ඔය අම්මලාට දෙව්ලොව ඉතින් සුගති ඉපදෙනකොට සමහර වවනවා. ඒ කියන්නේ කැමතිත් නැහැ එහෙම කියනවා. දෙව්ලොව යන්න හරි ඒ දිව්‍ය ලෝකේ යවන්න හදවත් කැමති නැහැ. ඉන්න තමයි කල්පනා. ඉතින් කොහොම හරි එහෙම කියනකොට මේ උප්පගෙන හිටියා මං කිව්වා ඒ නිසා අපි බණ කතා ටිකක් අහමු නේද අම්මා කියනකොට ඉතින් අහගෙන හිටියා. ඇත්තට පැය 3ක් අපි කිව්වා. අහගෙන හිටියා හොඳට. දැන් ඒ වයසක ඇත්තන්ට මේ සුගතියට යන මග හරි එතනින් එහා දැන් මේ ආච්චිලට වැඩක් විවාහ ජීවිතය ගැන කියලා දීලා. මේක ඉවරයි. ඒතර පුද්ගල ભેදය බලාගෙනයි අපි ධර්මයේ දේශනා කරන්න ඕනේ. එහෙම වුණොත් අතිසාර්ථකයි. දැන් අර වයසක ආච්චිලට කිව්වොත් බබා දැන් ඔය බබාලා අහගන්න ඕන ජාතක කතාවක්. හොඳ ඒ කෙනකොට ආච්චිල බලයි මේ මනුස්සයට මොනව වෙලාද? ඒකට වයස් තියෙනවනේ සීමා. අන්නේ සීමා තුල නොහැසිරුණොත් අපේ ධර්ම දූත සේවාව අසාර්ථකයි. සංනිවේද. අතරම ධර්ම සංනිවේදන ඔබතුමාලා සංනිවේදන කාර්යයේ නිරත අය ඔක විශේෂයක් ඇත්තටම. බුදුරජාණන් වහන්සේ තමයි මෙතෙක් විශ්වයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම සංවේදකයයි කවිවාදිතයි බටහිර පෙරදිග ඒකාන්තයෙන් පිළිගන්නවා. උන්වහන්සේ ධර්ම දේශනා කළොත් සමහරක් වෙලාවට නේ එතන ඉන්න සියලුම පිරිස නිවන් දකිනවා. සමහරකට අපි දේශනා කරනකොට හේරම බුද්ධි සමහරක් වෙලාවට. සමහර ගුරුවරු මෙහෙ උගන්වනවා අර වෙනම වැඩ. සමහරක් වෙලාවට එහෙම වෙනම වැඩ. එතකොට දැන් අපිට බෑනේ දැන් බලන්නකෝ දැන් සංවේදන දක්ෂතාවය ඔබතුමා දැකලා නැති තෙල් බෙහෙත්කාර. ඔය මිනිස්සු ඉන්න පාරවල් වල. PhD නෑ. නමුත් එයා දන්නවා මිනිස්සු ටික එකතු කරගන්න බලන්න මේ තෛලයේ කොහෙවත් නෑ මේක බොහොම දුර්ලභයි හිමාලයේ රිසිවර් හොයාගත්ත කෙනා. මුතු වචන ටිකක් දාලා හරි පිරිස ප්‍රෙස් කරගන්නවා. ඒකේ කුසලතාව තියෙනවා. දක්ෂතාව. ඉතින් අපි හොඳට මේ ළමයින්ගේ සිතුම් පැතුම් දැක්. ළමයි ගත්තොත් රාග චරිත, ද්වේෂ චරිත, ශ්‍රද්ධා චරිත, ප්‍රඥා චරිත, විතක්ක චරිත. තියෙනවනේ චරිත හයක් ප්‍රදාන විසුද්ධි මාර්ගය අපිට කියලා දීලා. එතකොට දැන් ඔබතුමා දැකලා ඇති සමහරක් ළමයින්ගේ කොණ්ඩ තියෙනවා පිටසක්වල ජීවීන් වගේ. කොණ්ඩ ජෙල් ගාලා කෙලින් තියෙන. කරට අදිච්ච පූසෝ. බොහොම ලස්සනයි. හරි. ඒ සමහරක් අය ටැටු ගහලා තියෙනවා. සමහරක් අය බැනියම ඇදගෙන සමහරක් වෙලාවට යනවා. සමහරක් අය කන් විදලා තියෙනවා. විවිධ ස්වරූප තියෙනවා. ඒව ධර්මයට අදාළ නැහැ. පටාචාර ඇඳුම් නැතුව පන්සලට ආවේ. එයා මේ සූසට ආභරණ සැරසිලා ආවේ නැහැ. නමුත් රහත් වුණා. අපට රෙදි ඒව අදාළ වෙන්නේ නැහැ ශාසනයේ මේ ධර්ම අවබෝධය සඳහා. සමාජයත් තුළ ඉන්ඩෝන ඊට පස්සේ ඔක්කොමලා පන්සල් වලට ওই විදියට යන්න ගියොත් ගැටලුවක් එනවා. එහෙම නෙමෙයි මම මේ කියන්නේ. නමුත් අරක කරුණක් නෙමෙයි. දැන් අපේ සමාජේ බලන්නේ කරබ්බුවක් දාගෙන ඉන්න කෙනා නරකයි කියලා. කොණ්ඩේ ජෙල් ගාලා උඩට පීරගෙන ගියොත් ආපෝ රස්තය අදකා. ඔහොමනේ අපි මිනිස්සු හදලා තියෙන මහත්තයා. ඕන සුදු හැඳලා හොඳට කොණ්ඩේ පීරලා ඉවරලා ඒ උපාසකයා. ඕන ජරා වැඩක් කරපාන ඒ උපාසකේ. අර මිනිස්සු බාහිරව බැලුවා. අන්තෝ අසුද්ධා බහි සෝබමාන. මේ ඇතුළ කුණු ගොඩ පිටින් එහෙම බෑ මිනිස්සු මනින්න. බුදු කෙනෙකුට විතරයි හරියටම තීරණයක් දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි ඔය හැඩයට ධර්ම සංනිවේදනයේ කළොත් අපට
දැන් ඇත්තටම තරුණ පිරිස බුදුදහමෙන් ඈත් වෙනවා කියනවා. එහෙම බොරුනේ. සමහරක් ආයතන වලට තරුණ පිරිස ඇදිලා යන්න සමහරක් ආයතන වලින් තරුණ පිරිස ඈත් වෙන්නත් හේතුව මොකක්ද? ඔය සංනිවේදනයේ තියෙන දුබලකම. දැන් සමහරක් නේදසනට තරුණ ළමයි සමහරක් ආයතන වල අපේ ආරාම වල මහාන වෙනවා දහස් ගණන්. සමහරක් වෙලාවට ළමෙක් හොයාගන්න බෑ අපිට මහාන කරන්න. ඒකට හේතුව නම් නිවැරදි විදියට ඒ ධර්ම සංනිවේදනය යම් තැනක කෙරෙනවා නම් මහත්තයා ආකර්ෂණය වෙනක නවත්තන්න කාටවත් බෑ. ඒක මුල පිළිලක් විදිහට මම කියන්නේ. පඤ්ඤා උදපාදේ රාජකීය විද්‍යාලය බෞද්ධ ශිෂ්‍ය සහෝදර සංගමය ඔබට දෙල්ල කරන මේ දහම් පඬුරත් එක්ක එකතු වෙලා ඉන්න මොහොතක දහම් සාකච්ඡාවත් එක්ක අපි තවත් ඉදිරියට ගමන් කරන්න සූදානම් වෙනවා. අපි වැඩසටහන ආරම්භයේදීම සිහිපත් කළා අපි අද දවසේදී මේ සාකච්ඡා කරන්නේ විශේෂයෙන්ම අප වෙත ලබා දුන්නු ප්‍රශ්න ගණනාවකට උත්තර හොයාගෙන යන්න තමයි සූදානම් වෙන්නේ. විවිධාකාරයේ ප්‍රශ්න අපේ හඳුන්වන්නේ අපිට යොමු කරලා තියෙනවා ශිෂ්‍යයන් විසින්. දැන් මම කැමතියි මෙන්න මේ කාරණාවට අවධානය යොමු කරන්න. විශේෂයෙන්ම අපි එදිනෙදා වැඩ කරන අවස්ථාවලදී භාවනාව අපිට වඩන්න පුළුවන්ද කියන කාරණාව. සතිය කියන සංකල්පය කතා බහත් එක්ක අපිට ටිකක් කතා කරන්න පුළුවන් කාරණාවක් බවට පත් වෙයි. මම බොහොම සිතාමත් ගෞරවපූර්වක ආරාධනා කරනවා අපේ හඳුන්වන්නේ උත්තරයක් ලබා දෙන්න කියලා. තෙරුවන් සරණයි. ඇත්තටම එදිනෙදා අපිටත් භාවනා පුරුදු කරන්න තියෙන එදිනෙදා කටයුතු කරන ගමන් තමයි දැන් අපි ගත්තොත් එහෙම උදෑසන අවදි වුණ මොහොතින් ඉඳන් නිින්දට යනකම් අපි ඉන්න ඕනේ අර කාක්කුයි. කාක්කෙක්ගේ ස්වභාවය කොහොමද? හැම වෙලේම විමසිලිමත් නැද්ද? කාක්කෙක්ගේ ස්වභාවය ගත්තොත් එහෙම හැම වෙලේම වටපිට බල දඟල ඉන්නේ. දැන් අපිට තියෙන්නේ හැම වෙලේම සිත දිහා බලන්න. ඒක නිකන් හරියට මේ පිටිපස්සේ මිනිස්සේ කඩුවක් අරන් එනවා. එතකොට ඉස්සරහින් ඉන්න කෙනා කලේ පිරෙන්නම තෙල් පුරවලා ඒ තෙල් කලේ ඔළුවේ තියාගෙන පාරේ යන්න ඕනේ. බින්දුවක්වත් හැලුවොත් අර කඩුව ඔසවගෙන ඉන්න මිනිස්සයා මරනවා. එතකොට ඔහොම පාරේ යනකොට ලස්සන ගෑනු ළමෙක් නටනවා හොඳ මියුසික් වලට. ලස්සනට හොඳට සංගීතෙ නටනවා. එතකොට මෙයා ඒව බලන්නේ නැතුව යන්න ඕනේ. ඒ වගේ ඒක පුළුවන් කෙනෙකුට කරන්න සමහර කෙනෙකුට. ඊටත් වඩා මේ සිහිය පවත්වන්න ඕනේ. හිතට අකුසලයක් එන්න නොදී. ඒතර එදිනෙදා කටයුතු කරද්දී මේ හට ගන්නෝනේ අකුසල්. දැන් කුසල් දැන් ඕන දැන් දරුවන්ට ප්‍රශ්න තිබ්බ කලින් මොකද්ද? පූසෙක් තව සතෙක්ව කනකොට මොකද කරන්නේ? ඒක නේ පූසට ගැහුවොත් මේ එහෙම නැත්නම් ඒ අනිත් සතාව අයින් කරොත් මොකද්ද වෙන්නේ? කර්ම රැස් වෙනවද කියලා. දැන් ඒකත් ඉතින් හොඳයි. දැන් මෙයාලා කල්පනා කරනවා දැන් එක සතෙක් මැරෙනවා, තව සතෙකුට ආහාරයක් නැති වෙනවා. ඒතකොට කල්පනා කිරීමක් වෙනවා දෙයක් දැක්කට පස්සේ. එතකොට ඒ වගේ මේ හිතේ හට ගන්නෝනේ රාගය. මේ හිතේ හට ගන්නවා දේශය. මේ හිතේ හට ගන්නවා මෝහය. අකුසල් මුල් තුනයි තියෙන්නේ. මේ මහත්ය. එතකොට ඔය තුන මුල් කරන් තමයි ඊතුරු අකුසල් ටික මේ හටගන්නේ. අපි ගත්තොත් ප්‍රාණඝාතයක් වුණත් එහෙම නැත්නම් සොරකමක් වේවා, වැරදි කාමසුනි වේවා, බොරු කීම වේවා, මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතය වේවා, ඔක්කොම මේ මුල් වෙන්නේ මේ ඔය මේ මොනවාද අකුසල් මුල් එක්ක. ඉතින් එතකොට මේ සතිපට්ඨාන සූත්‍රයේදී බොහොම ලස්සනට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙනවා. මම පාළි ටික පොඩ්ඩක් විස්තර කරන්නම්. මේ දරුවන්ට මතක තියාගන්න. පුනච පරම්භික්කවේ බික්කු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති. එතකොට ඒ කියන්නේ ඉදිරියට ගමන් කරනකොට ඔන්න ඒ කියන්නේ අභික්ඛන්තේ ඉදිරියට ගමන් කරනකොට පටික්ඛන්තේ ආපසු හැරී යන විටද සම්පජානකාරී හොති. කෙලස් ප්‍රහාණය කරන අදහසින් ඉන්නේ. දැන් සාමාන්‍යයෙන් දැන් පඩිපෙළක් එනවා කියනකොට දරුවෙක්. එතකොට මෙයා කල්පනා කරන ඊළඟ සබ්ජෙක්ට් එක මොකද්ද? ටීචර් කවුද? ඇවිල්ලාද නැද්ද? ඔය අතරතුරේ මෙයා කල්පනා කරනවා මම වෛර නැත්තේක් වෙම්වා, තරහ නැත්තේක් වෙම්වා. යාන් ඒ වගේ සිතුවිලි ටිකක් මේ යද්දි දාගන්න පුළුවන් නම් එයාට එදිනදා ජීවිතේ ධර්මයේ පුරුදු වෙනවා. දැන් මේ බලන්නකො දැන් මේ තියෙන ඔන්න ඊළඟට තියෙනවා ආලෝකිතේ විලෝකිතේ ඉදිරිපස බලන විට. ඊට පස්සේ හාත්පස වටපිට බලන විට සම්පජානකාරී හොති. ඒ කියන්නේ අපිට සමහරක් වෙලාවට ගුරුවරයෙක් වුණ ආවාද කරන්න පුළුවන්. එතකොට මේ වෙලාවට එයාට හැකියාවක් තියෙන්න ඕනේ ධර්මයේ මතක් වෙන්න ඕනේ. ධර්මයේ කොහොමද තියෙන්නේ? ආවාදයක් අවවාදයක් කරද්දී අපි සිහි කරන්න ඕනේ මේ වගේ. හරියට ඔයාලට නිදානයක් වෙන්නවා වගේ.
දැන් ඒ කියන්නේ අපිට ආවාදයක් කරද්දී අපිට මතක් වෙනවා අනේ මට මේ නිදානයක් නෙවෙයි දැන් නිදානය කියන්නේ ට්‍රෙෂර් එකක් නේ. දැන් ට්‍රෙෂර් එකක් හම්බ වෙනවා කියන්නේ එයාට මහා ධනයක් ලැබෙනවානේ. එතකොට මේ ලැබෙන ආවාදයෙන් පුළුවන් කෙනෙකුට ජීවිතේ හිරේ යන්නේ නැතුව දැන් බලන්න හිරේ ගිහලා අවුරුදු ගණන් මිනිස්සු දුක් විඳිනවා. දැන් ඉඩම් වෙනුවෙන් රණ්ඩු වෙලා. සමහර දරුවෝ අපට හම්බෙලා තියෙනවා මේ හොඳ පාසල් වල හිටපු දරුවෝ මේ වැරදි අසුර නිසා ඒ දෙමාපියන්ගේ අඩුපාඩු තියෙනවා. ඒ කියන්නේ මේ දරුවෝ රට යවල උගන්වලා ලංකාවට ගෙනල්ලා ඔන්න එක දරුවෙක් මට හම්බුණා ගෙයක් අරන් දීලා කාමර 8ක් විතර ගෙයක් අරන් දීලා ස්විමින් pool එක තියෙන ගෙයක් අරන් දීලා හොටල් එකක් බාර දීලා හොටල් එකක් ඕපන් කරලා මෙයාට ඒකේ රූම්ස් ඔක්කොම තියෙනවා. ඒතර මෙයා හිමීට ප්‍රයිවට් පාටිස් ඕගනයිස් කරලා ටික මොකද වෙලා තින්නේ මෙයාට හොඳට ළමයි එකතු වෙලා තියෙනවා. එකතු වෙලා ඉස්සල්ලා මොකද කරලා තින්නේ පිටින් මත්පැන් ගෙනල්ලා දීලා. ටික දවසක් ගියාට පස්සේ මෙයා මොකද කරලා තින්නේ මෙයා මත්පැන් ගෙනල්ලා මෙයා විකුණලා. ඊට පස්සේ ටික මොකද වෙලා තින්නේ සැහැල්ලු මත්පැන් පොඩ්ඩක් ඔක්කොම මත්පැන් තමයි. දැන් මේ වැඩසටහනක අපිට කියන්න බෑ නෝ නමින්. ඒතකොට මෙයා ටික මත්පැන් ගෙනල්ලා මෙයා අnder විකුණන්න පටන් ගන්නවා. ඊට පස්සේ මත් ද්‍රව්‍ය දැන් මේ තමන්ගේ මං හෙව පුතේ ගෑන් ළමයි ඉන්නේ නැහැ නේද කියලා නෑ සංස ගෑන් ළමයි ඉන්නවා මගේ නංගි යාළුවෝ තාව කිව්වා. එතකොට පාසල නමුත් කිව්වා මට ඒ දරුවා මට හම්බුණා මම විශේෂයෙන්ම ගියේ අර ඉංග්‍රීසි කතා කරන අයත්ගෙන් මේ ජීවිතේ වැරදි නැටි පොඩි මේ වැඩසටහනකට සම්බන්ධ කරගෙන. එතකොට තමයි මට ඒ දරුවා හම්බුනේ. ඉතින් කියනවා මේ මගේ යාළුවොත් මෙහෙම ආවා ඊට පස්සේ ඒ මත්ද්‍රව්‍ය ආදී පිටින් යන විකුණලා තියෙන අන්තිමට මොකද වෙලා තියෙන්නේ මෙයා අරගෙන විකුණන්න පටන් ගන්නවා. ඉතින් අවුරුද්දකට හිරිය ගියා අන්තිමට. ඒතර බලන්න අර දෙමාපියෝ දනන් කියන්නේ මේ දරුවට දෙන්න ඕනේ මොකද්ද කියලා. දැන් හොඳ ඉස්කෝලේකට යවුවා. කෝටි ගණන් වියදම් කරලා රට යවුවා. දැන් බලන්නකෝ දැන් මේ සම්පූර්ණ අසාර්ථකුනේ ඇයි? ඒ හරියට දෙමාපියන්ගෙන් අසුරක් තිබුණේ නැහැ. ඒ දරුවට හරියට අසුරු කරන්න යාළුවෙක් හිටියෙත් නැහැ. ඉතින් මේ අහපු ප්‍රශ්නේදී එදිනදා ජීවිතයේදී තම සිහියෙන් හිටියනම් හරියට අර තෙල් කලයක් හිසේ තියාගෙන පාර යනවා වගේ එයාට සිහියෙන් ඉන්න පුළුවන් නම් මහත්තයා මේ විදිහට දැන් ස්වාමීන් වහන්සේට බලන්න තියෙනවා පසාරිතේ අත්පා දිගහරින විට ඊට පස්සේ සංඝාටිපත චීවර ධාරණ මේ සිවුර පොරනකොට දැන් මේ ළමයි ඇඳුම් අඳිනකොට ඊට පස්සේ ආයෙ තියෙනවා ඔන්න අසිතේ ආහාර ගන්නකොට ධර්මයේ සිහි කරන්න පුළුවන්. අඩුම තරමේ තමන් කනකොට සිහි වෙනවනම් මේ මගේ අම්මා තාත්තා මට හදලා දුන්න කෑම එක කියලා. මේ අම්මා නිදුක් වෙත්වා නිරෝගී මම මේ සරලව කියන්නේ. දැන් අපි ගත්තොත් අපි වඩන්න ඕනේ මේ ඒ ආහාරයේ පටික්කුල සංඥාව. ඒ කියන්නේ ආහාරයේ තියෙන පිළිකුල් ස්වභාවය. එච්චර ගැඹුරට යන්නේ නැතුව අඩුම තරමේ තමන්ගේ දෙමාපියට කෙලෙහි ගුණයක් මතක් වෙනවනේ. ආහාර ටික ගන්නකොටනේ දරුවන්ට. ඊට පස්සේ වතුර බොනකොට තමන් ළඟට යාළුවා පිපාසයෙන් දින්න කියලා මතක් වෙනවනේ. වතුර ටිකක් බොනකොට ඊට පස්සේ තියෙනවා මේ සාහිතේ ඊට පස්සේ ඔන්න උච්චාර පස්සාව කොටිම කියන වැසිකිලි කැසිකිලි කර washroom ඇද when they urinate when they defecate when they go to the washroom when they bathe ඒ හැම දෙයක්ම කරද්දී එයාලට සිහියෙන් කර හැකියි. දැන් වෙලා තියෙන්නේ මනෝලෝකෙක ඉන්නේ. මම පෝස්ට් එකක් දැම්මා මොනවා කියලා තියනවද දන්නේ මම වීඩියෝ එකක් දැම්මා දැන් මොනවා වෙලා තියනවද දන්නේ ඒ වගේ අර මනෝලෝකෙක ඉන්නකොට එයාට ලැබෙන මනෝලෝකේ ආනිසංස ටික තමයි ලැබෙන්නේ. ආදීනවේ ආනිසංස ටික. ආනිසංස ටික ආස්වාදී ටිකයි. ආදීනවේ ගොඩයි. අර පුංචි සතුටක් තියෙනවා. ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. හැබැයි මතක තියාගන්න දරුවනේ ඔය ආස්වාදයෙන් වැඩි කලක් ජීවත් වෙන්න බෑ. අවුරුදු 50ක් 45ක් යයි ඇඳකට තනි වුණාට පස්සේ එයාගේ හිත වැඩිපුර යන්නේ අතීතෙට. බුදුරජාණන් වහන්සේ දේශනා කරා. හිත අතීතයට ගියාට පස්සේ මෙයාට තියෙන ඔක්කොම පසුතැවෙන කාරණා. අර දැන් කයට සැප දීලා දැන් කයත් නෑ තමන් ළඟ කය දුර්වල වෙලා. ඒ යාළුවොත් නෑ තමන් ළඟ. දාපු ෆොටෝත් දැන් ඒවා දිහා බලන්න ලැජ්ජයි අය තමන් වයසට ගිහිල්ලා. අන්තිමට මෙයා පුරුදු කරපු දෙයක්වත් නෑ. අන්තිමට පරලෝ යන්න තැනකුත් නෑ දුගතිය. ඒතර ගැලවෙන්න තියෙන තමන් ධර්ම හැසිරෙන්න පරිසරය හදාගෙන දැන් මේ විදිහට අන්තිමටම තියෙනවා මහත්මයා තිතේ නැවතී සිටින විට ඊට පස්සේ තියෙනවා වාඩි වී සිටින විට සුත්තේ සැතපී සිටින විට ජාගරිතේ අවදි වී සිටින විට වාසිතේ කතා බස් කරන විට ඊට පස්සේ තුන්හි භාවයේ නිහඬව සිටින විට ඔන්න සම්පජානකාරී. ඉතින් ඇත්තටම දැන් බලන්න මේ කීප අවස්ථා ටික උදේ නැගිටින මොහොතේ ඉඳන් නිින්දට යනකම් තියෙනවා. උදේ ඔන්න ඇඳෙන් නැගිට්ටා වොෂ්රූම් ගියා. එතකොට මේ කැසිකිලි වැසිකිලි කරනකොට සිහියෙන් කරනවා කියන්නේ. අකුසල් එන්න දෙන්නේ නැහැ.
ඒ කියන්නේ මේ හැම මොහොතකම ඊට පස්සේ ගෙදරින් පිටත් වෙන්න ඉස්සෙල්ලා දෙමව්පියෝ දකින්න කෑම අදලා තියෙනවා. අයියෝ මේකද වෙලා තියෙන්නේ. එහෙම සිතුවිලි එන්න දෙන්නේ නැහැ. ඉස්සරහට යනවා ඕන වාහනේට නගින්න යනවා. එතකොට අකුසලින්ද දෙන්නේ නැහැ. ඔය අහප ඕන ගෙදර එනවා. ඉතින් ඔය විතර ගෙදර ඇවිල්ලා නිින්දට යනකම්. එයාට හැම වෙලෙම සිහියෙන් එන්න තියෙන්නේ මේවා කුසල්ද? මේවා අකුසල්ද? මේවා යහපත පිණිස පවතීද? මේවා අයහපත පිණිස පවතීද? මේවා හිතසුව පිණිස පවතීද කියලා චුට්ටක් කල්පනා කරාම මෙච්චර නම් ප්‍රශ්න හට ගන්න විදිහක් නැහැ. බොහොම බෙන් අපේ හඳුනන්නේ. මේ දේශනා කරපු කාරණා වලට අවධානය යොමු කරනකොට මේ දේවල් අපිට පුරුද්දක් බවට පත් කරගත්තොත් ඒ මහා ලොකු කර්තව්‍යයක් බවට පත් වෙන්නේ නැහැ. එදිනෙදා අපේ ජීවිතයේ සියලු තැන්වලද මේවා සම්බන්ධ කරගන්න පුළුවන් කියන කාරණාව ඉතාමත් පැහැදිලිව බොහොමසේ පැහැදිලි කරලා දෙනවා අපිට. විශේෂයෙන්ම දරුදරියන්ට පාසල් වයසේ පසු වෙන පිරිස් වලට විශේෂයෙන්ම මේ වැඩසටහන එක එකතුලා ඉන්න හැමදිනාටම ඉතාමත් වටින කරුණු කාරණා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා ඒ විදිහට. අපි තවත් ප්‍රශ්නයකට යන්න සූදානම් වෙනවා. අවසරයි අපි හඳුන්නේ මේ ප්‍රශ්නය අහන්නේ මේ විදිහට පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියන කාරණාව ටිකක් සරලව පැහැදිලි කරගනිමු. මේ සාකච්ඡාව තුළ විවිධ මට්ටමේ වයස්වල පිරිස් අපිත් එක්ක එකතුලා ඉන්නවා. ඒක නිසා ඒ හැමෝටම ගැළපෙන්න ටිකක් පැහැදිලි කරගත්තොත් හරි වටි අපි හඳුන්වනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේලා අවසරයි. පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියන එක තමයි ඇහුවේ. ඒකට දැන් අපි හැමෝම අහලා තියෙනවා මේ පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියලා අපි ඒක පාසලේදීත් ඉගෙන ගන්නවා. දහම් පාසලේදීත් ඉගෙන ගන්නවා. එතකොට ඇත්තටම මේ පංච උපාදානස්කන්ධය කියන එකේ තේරුම මොකක්ද? පංච කියනකොට අපි දන්නවා එතන පහයි කියලා. ස්කන්ධ කියන්නේ මොකක්ද කියලා බලනවා. ස්කන්ධ කියලා මොකක්ද කියලා උගන්වනවා රාස්සතෝ කන්දත්තෝ. රාශිය කියන අර්ථයෙන් ස්කන්ධ කියලා කියනවා. පුඤ්ජත්තෝ කන්දත්තෝ. ඒ කියන්නේ ගොඩවල් කියන අර්ථයෙන් ස්කන්ධ කියලා කියනවා. දැන් අපි කියනවා දර ගොඩක්, වතුර ගොඩක්, වැලි ගොඩක් වගේ ගොඩක් කියනවා. එතකොට මේ ස්කන්ධ කියලා කියන්නේ ගොඩක් කියන අර්ථයම තමයි. එතකොට පංච කියන්නේ පහට, ස්කන්ධ කියන්නේ ගොඩවල් පහකට. එතකොට මොනවද මේ ගොඩවල් පහ? අන්න රූප උපාදාන ස්කන්ධය. රූප ගොඩක්, වේදනා ගොඩක්, සංඥා ගොඩක්, සංස්කාර ගොඩක්, විඥාන ගොඩක්. එතකොට මේ ගොඩවල් පහ තමයි පංචස්කන්ධය කියලා කියන්නේ. එතකොට උපාදානය කියන්නේ මොකක්ද කියලා අපි කල්පනා කරන්න ඕනේ. උපාදානයේ අර්ථ තෝරලා තියලා තියෙන්නේ දැඩිව ග්‍රහණය කරනවා, දැඩිව අල්වා ගන්නවා. උපාදානය කියලා කියන්නේ ඇත්තටම තේරෙන භාෂාවෙන් කිව්වොත් මම කියලා යමක් අල්ල ගන්නවා නම්, මම කියලා යම් දෙයකට ඇලෙනවා නම්, මම කියලා යම් දෙයකට බැඳෙනවා නම් අන්න ඒ ඇලෙන බැඳෙන ගතියට කියනවා උපාදානය කියලා. එතකොට මේ ගොඩවල් පහ මම මගේ කියලා අල්ලා ගන්නවටයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. එතකොට අන්න ඒ ගොඩවල් පහ තමයි අල්ලගන්නේ. මොනවද? රූප. රූප කියලා කියන්නේ අපි ඇහෙන් අපි දකිනවා වර්ණවත් රූප. ඒ වර්ණවත් රූපවලට අපි ඇලෙනවා නම්, බැඳෙනවා නම් අන්න කියනවා රූප උපාදානස්කන්ධය කියලා. ළඟට අපිට දැනෙනවා වේදනා, සැපවත් වේදනා දැනෙනවා, දුක් වේදනා දැනෙනවා, සැපත් නැති, දුකුත් නැති වේදනාවල් අපිට දැනෙනවා. ඒ වේදනාවල් වලට අපි බැඳෙනවා. කොහොමද? ආස්වාදයක් හොයාගෙන අපි මේ වේදනාවන් වලට බැඳෙනවා. මම මගේ කියලා ආත්ම සංකල්පනාවකින්, මගේ කියන හැඟීමකින් බැඳෙනවා නම් ඒකට කියනවා වේදනා උපාදානස්කන්ධය කියලා. ළඟට අපිට දැනෙනවා සංඥා. සංඥාවන් වලින් තමයි අපි මේ හැම දෙයක්ම හඳුනාගන්නේ. වෙන් කරලා මේක රතු පාට, මේක කහ පාට, මේක සුදු පාට, මේක නිල් පාට කියලා අපිට මේ ඇහෙන් දැනෙන වර්ණවෝ, ඒ වගේම කනෙන් දැනෙන අපිට ශබ්ද හෝ මේ හැම දෙයක්ම අපි හඳුනාගන්නේ මේ සංඥාව තුළින්. බෙදලා වෙන් කරලා අපි හඳුනාගන්නේ සංඥාව තුළින්. ළඟට සංස්කාර කියලා කියන්නේ මොකක්ද කියලා කියනවා. සංස්කාර කියන්නේ ඇත්තට මෙතන චෛතසික ධර්ම. අපේ සිතේ ඇතිවෙන සිතුවිලි වලට, අදහස් වලට, කල්පනා වලට
මනෝ ගති, ඒ කියන්නේ අපේ හිතේ ඇතිවෙන මානසිකාරවලට කියනවා සංස්කාර කියලා. විඥාන කියලා එතනදී විස්තර කරනවා මොකක්ද? අපි යම් දෙයක් ඇහෙන් හඳුනා ගන්නවා නම්, කනෙන් හඳුනා ගන්නවා නම්, නාසයෙන් හඳුනා ගන්නවා නම්, දිවෙන් හඳුනා ගන්නවා නම්, ශරීරයෙන් අපි හඳුනා ගන්නවා නම්, දැන ගන්නවා නම්, ඒ දැන හඳුනා ගන්නා දේවල් ගොඩට කියනවා විඥාන කියලා. ඒකට මෙන්න මේ ගොඩවල් පහට කියනවා පංචස්කන්ධය කියලා. ඒ ගොඩවල් පහ අපි මම මගේ කියලා දැඩිව අල්වා ගැනීමට කියනවා උපාදානස්කන්ධය කියලා. කෙටියෙන්ම කියනවා නම් ඔය ගොඩවල් පහ අල්ලා ගැනීම තමයි පංච උපාදාන. මෙවැනි වූ මහා සත්කාරයක් කිරීම පිළිබඳව ඔබත් අපේ පුණ්‍යානුමෝදනා සිදු කරනවා මේ මොහොතේදී වැඩසටහන අතරතුරදී. විශේෂයෙන්ම පාසලේ අධ්‍යාපන ලබන දරුවන් විදියට තමන්ගේ බෞද්ධ ශිෂ්‍ය සහෝදර පිරිස එකතු වෙලා රාජකීය විද්‍යාලයේ සංගමයක් විදියට කරන්නා වූ මෙහෙවරක සුවිශේෂී අවස්ථාවක් තමයි අපි මේ අත්දකින්නේ. විශේෂයෙන්ම පඤ්ඤා උදපාදී මේ ව්‍යාපෘතිය තුළ වෙනදට අපිට හැමෝටම එකතු වෙලා එක්රැස් වෙලා කරන්න පුළුවන් කටයුත්තක් අද වෙනකොට ලෝකේම පවතින වසංගත තත්ත්වයක් එක්ක අපිට දුරස්ව ඉදිමින් මෙවැනි දේවල් කරන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් විශේෂයෙන්ම එසේ හෝ ධර්මය හොයාගෙන යන්න, ඒ ගවේෂණය කරන්නට, ඒ පැහැදිලි කරගන්නට මෙවැනි වූ අවස්ථාවක් උදා කර ගැනීම ඉතාමත් වටිනා කාරණාවක් බව අපි නිරන්තරයෙන්ම සිහිපත් කරනවා. එහි වටිනාකම දැනෙන නිසාම මා කැමති මේ අවස්ථාවේදී යලිත් වතාවක් ප්‍රශ්නයකට යොමු වෙන්න. විශේෂයෙන්ම අපේ ගායන් චානුක විධානපතිරණ තුමාටයි මම මේ ප්‍රශ්නය යොමු කරන්නේ. අපි කවුරුත් දන්න ලෝකයේ පූජනීයම දාගැබ්බ විදිහට අපි හඳුන්වන දුටුගැමුණු මහරජතුමා විසින් නීති කරන ලද රුවන්වැලි මහා සෑය පිළිබඳව විශේෂයෙන්ම මේ මහා සෑය තුළ අපි අහලා තියෙන විදිහට භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඇති බව අපි දන්නවා කියන කාරණාවත් සඳහන් කරමින් තමයි මේ ප්‍රශ්නය මෙදරුවා අපිට යොමු කරන්නේ. මේ මහා සෑ ගැබේ තියෙන ද්‍රෝණයක් පමණ වන ධාතුන් වහන්සේලා පිළිබඳවත් ධාතු ගර්භය පිළිබඳවත් අපිට කරුණු කාරණා කිහිපයක් පැහැදිලි කරලා දෙන්න කියලා ඉල්ලීමක් තියෙනවා. විශේෂයෙන්ම මම පෞද්ගලිකව දන්න කාරණාවක් ඔබතුමා මේ පිළිබඳව විවිධ තැන්වලදී සාකච්ඡා කරලා තියෙනවා වගේම ඔබතුමාගේ විවිධ අවස්ථාවලදී අපිට ලිඛිතවත් ඒවා දකින්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසා ඔබතුමා තමයි මේ ගැන අපිට පැහැදිලි කරන හොඳම කෙනා. මහත්මයා මේ මහා සෑයේ ගර්භ වර්ණනාව කරන්ට ගියොත් අද එළි වෙනවා. මොකද අපේ බාතිකාබේ රජතුමා, මහා පින් ඇති බාතිකාබේ රජතුමා ලෝහ ප්‍රාසාදයේදී මහා විහාරයේ සංඝයා වහන්සේලාට බණක් කිව්වා. ඇත්තටම එතුමා තමයි අපේ මහා සිංහලයේ රාජවංශයේ මහා පින් ඇති රජවරු 10 දෙනෙක් ගත්තොත් එයින් එක රජ කෙනෙක් බවට පත් වෙන්නේ. මොකද ඇත්තටම කියනොත් මේ අවස්ථාව ලබා ගත්තේ අපේ රාජාවලි එකම රජ කෙනෙක්. දුටුගැමුණු රජතුමාට පස්සේ මහා සෑයේ ගර්භය ඇතුළට ගියා. ඉහිලේ අසිරිය දැක්කා. ඒ අවස්ථාව මොකක්ද පොඩ්ඩක් පැහැදිලි කරන්න. මහා වංශයේ තූප වංශයේ දෙකෙන් විස්තර කරලා තියෙනවා. අපේ බාතිකාබේ රජතුමා මහත්මයා දවසට 3 වතාවක් මහා තූපේ වන්දනා කරනවා. සාමාන්‍යයෙන් ගත්තොත් අපි උදේ හවහ කියලානේ කියන්නේ. ඉතින් රජතුමා උදේටයි දවල්ටයි රාත්‍රියටයි යනවා මහා සෑය වන්දනා කරන්න. රජතුමා කෑම කන්න කලින් අනිවාර්යයෙන්ම මහා සෑය වන්දනා කරනවා. එදා රජතුමාට අධිකරණයේ නඩුවක් තිබුණා. ඇත්තටම ඉතින් ඒක විසඳලා එනකොට රැ වුණා. රැ වෙලා කෙලින්ම සති සම්පජන්ණිය 100%ක් නැහැනේ පුහුදුන් මිනිස්සයන්ට. රජතුමාත් ඇවිල්ලා දැන් රන්තැටියට බත් දාලා දැන් ස්වාමීනි බත් කන්න ලෑස්ති වුණා. ලෑස්ති වෙනවත් එක්කම ඇහුවා පින්වත්නි මම මගේ මුත්තණුවන්ට වැන්දද කියලා. මුත්තණුව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට. පුරාණ රජවරු බුදුරජාණන් වහන්සේට අපේ මුත්තා කියන ගෞරව නාමයෙන් ආමන්ත්‍රණය කළා. මගේ බුදුරජාණන් වහන්සේ මගේ ඥාතියෙක් විදිහට බුදුරජාණන් වහන්සේ සැලකුවා. එතකොට මුත්තණුවන්ට වැන්ද දැහුවන් පස්සේ කිව්වා දැන් ඇමතිවරුත් පුදුම වුණා. මොකද කවදාවත් නැතුව රජතුමාට කණ්ඩ ලෑස්ති වෙනවා මහා සෑය වඳින්න නැතුව. දැන් රාජ උදහසට ලක් වෙන්නේ ඔක කියන්න කිව්වේ නෑ. ඉතින් හිටියා. ඊට කිව්වා පින්වත්නි අද මම මගේ මුත්තණුවන්ට වැන්දද මහරජා නෑ කිව්වා. ඒ වෙලෙම අත හොදගත්තා. අනාන හිටපු කට පැත්තකින් දැන් අපි නම් කියන්නේ මොකද්ද උන් අද කාලේ හෙට යනවා වැඩන්නේ. හෙටත් පුළුවන් අස්සද්දෝ හෝති. ශ්‍රද්ධාව නැහැ නේද? අන්න පෙර රජදරු මේ රටේ පාලකයා. ඉතින් අත හේදුවා.
හොදලේ වෙලෙම සේනාවත් එක්ක මහසෑය මළුවට ගියා. ගිහිල්ලා ඇතුල් වෙලා වන්දනා කරනකොට ඇහෙනවා පිරිත් හඬ. ඊපස්සේ රජතුමා හිතුවා රාත්‍රී සංඝයා ගණ සජ්ජායනා කරනවා ඇති වන්දනා කරනවා ඇති කියලා. දැන් නැගෙනහිර දොරටුව ළඟ රජතුමා ඉන්නවා. ඇහෙන්නේ දකුණු දොරටුවේ. රජතුමා ගියා එතන පිරිත් කියනවද බලන්න. නෑ බටහිර දොරටුවේ. එතනට ගියා ආයෙත් කියනවා එතනට ගියපුවම නෑ. උතුරු දොරටුව ළඟට ගියා. එතනත් නෑ. ඒත් ඇහෙනවානේ පිරිත් කියන. ඊට පස්සේ මළුව පුරා බැලුවා නෑ. දන්නේ නෑනේ මෙහෙම දෙයක් වෙනවද කියලා. හාමුදුරුවෝ වටේ ප්‍රදක්ෂිනා කරනවද දන්නේ නෑනේ. එතකොට මට මග ඇරෙන්න පුළුවන් නේ. මුරකාරයෝ තිබ්බ හතර දිශාවෙන් ඉඹලා බලාපල්ල ආර්යයන් වහන්සේලා පිරිත් සජ්ජායනා කරනවද කියලා. කිව්වා දෙවියන් වහන්සේ එහෙම නෑ කිව්වා. ඒත් ඇහෙනවානේ. මළුවෙන් පිට බැලුවා නෑ නෑ ගර්භය ඇතුලේ ඇහෙන්නේ. ඒ කාන්තෙන් රහතන් වහන්සේලා මහා ශායේ ගර්භය ඇතුලේ පිරිත් සජ්ජායනා කරනවා. මහා ශායේ ගර්භය තුල ඉඳන් පිරිත් සජ්ජායනා කරන රහතුන් නොදකම යන්නේ කන්නේ බොන්නේ මැරෙනවා මෙතන දිගා වෙලා කියලා. කිඹුලෙක් දිගා වෙලා ඉන්න වගේ මහත්මයා මහරජතුමා දිගා වෙලා දණ්ඩ නමස්කාරයෙන් වැද්දා. මේ මහපින් ඇති බාතිකාවේ රජතුමාගේ සීල තේජසට දෙවියන්ට අධිපති ශක්තිග රාජයාට ඒ ආසනයේ වැඩ හිටින්න බැරි වෙලා උණු වෙනකොට ආසනය රත් වෙනකොට බැලුවා මනුස්සපතේ මොකද වෙන්නේ? අපෝයි ලංකාවේ රජතුමා උපවාසයක්. මොකටද උපවාස කරන්නේ? පඩි වැඩි කරන්නටද? වෙන කාරණාවලටද? නෑ. ඒවට නෙමෙයි. මොකටද? මහා ශායේ ගර්භය දකින්න. ඒ වෙලෙම මහා ශායේ ගර්භය ඇතුලේ පිරිත් කියන රහතන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා ස්වාමීනි මහරජු එළි උපවාසයක් ගර්භය දකින්න කරුණාවෙන් ගර්භය පෙන්වන්න කියලා. මොකද පතිට්ඨිස්සති දේවින්ද ලංකායන් මම ශාසනම් මගේ ශාසනය රකින්නේ ලංකාවේ. සිංහලව ආරක්ෂා කරන්න කිව්වා. එහෙනම් මේ ලංකාවේ බුද්ධ ශාසනයේ ආරක්ෂාව අපිට පවරලන්නේ තියෙන සක්දේව රජුට. එහෙනම් දිව්‍ය රාජයා කියන දේ රහතන් වහන්සේලා අහනවා. භික්ෂුන් වහන්සේලා පවා අහනවා. මොකද අපිට ඉන්න දිව්‍ය රාජයා දෙවියන්ගේ අධිපති. ඉතින් රහතන් වහන්සේලා මොකද කළේ? එක රහතන් වහන්සේ නමකට කිව්වා ඔබ වහන්සේ ගිහිල්ලා රජතුමා එක්කන් එන්න කියලා ඇතුළට. ඉතින් රහතන් වහන්සේ නමක් ගර්භයෙන් එළියට වැඩලා රජතුමාට කම මහරජා නැගිටින්න කිව්වා. ඇයි ස්වාමී? යම් ගර්භය ඇතුළේ බලන්න කිව්වා. රජතුමාට පුදුම සතුටක් ඉතින් හිතන්නකො මාත්‍යා කොච්චර සතුටක් ඇති වෙන්න ඇද්ද? ඉතින් සතුට ඇති වුණා. හාමුදුරුවෝ අතින් අල්ලගත්ත රජතුමාගේ අල්ලගෙන දොරටුවක් මවලා ඒ දොරටුව ඇතුලෙන් ඇතුළට එක්කන් ගියා. රජතුමා මහා ශායේ ගර්භය ඇතුලේ ආශ්චර්යය දැක්කා සිත්සේ දැක බලාගත්තා. අද නම් ඉතින් හෑන්ඩ් ෆෝන් එක ගෙනිහින් ලෝකෙන් ගහනවනේ සමහරකට සීගිරියට නගින්නෙත් ෆෝන් එක ඔබ. බලන්නෙත් ෆෝන් එක ඔබ. බහින්නෙත් ෆෝන් එක ඔබ. බස් එකට නගින්නෙත් ෆෝන් එක ඔබ. සීගිරි ගියා. කොහෙද? සීගිරි? ගියා නේද? දන්නේ එයා කොහෙ ගියාද දන්නෙත් නැහැ. නේ ඉතින් අර අපේ හාමුදුරුවෝ සති සම්පජාන්නේ මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ නේ හාමුදුරුවෝ. සිහිය නේ. ඉතින් ඕක ඔහොම තමයි අද සමාජයේ ඔහොම එකක්. ඒ නිසා අපි දැන් මේ කියන දේශනාව උනන් 100ක් නැතුව භාගයට අහගෙන හිටියොත් භූත වෙලා වගේ නැගිටලා මැද්දාවේදී අවුල් වෙනවා. දැන් එහෙම අපිට වෙලා තියෙන දේශනා කිව්වහම. ඒ නිසා අර කෑල්ලක් අහන එක නෙමෙයි මුල ඉඳන් ඒව හරියට ඉගෙන ගන්න ඕනේ. දැන් ඔය සමහරව අහනවා ඇත්තටම ඔය වෙන්න පුළුවන්ද? එහෙම අහනවනේ. ඔය වෙන්න පුළුවන්ද කියලා. දැන් කවුරුවත් අහන්නේ නැහැ නේ. දැන් කාටවත් විදුලිය පේන්නේ නැහැ නේ මහත්තයා. දැන් සමහරව අහනවා පේන්නේ නැති දේවල් ඔය පාරභෞතික දේවල් ඇත්තටම සුද්ධොන්ට නෙමෙයි ප්‍රශ්නේ. බටහිර ජාතීන්ට මේවා කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත්තෝ විද්‍යාවේ දියුණුව නිසා මේ බුද්ධ දේශනාව පැහැදිලිවම තේරුම් ගන්න තියෙනවා. මේ ඔක්කොම ගැටලු වෙන්නේ අපට. ඇයි ශ්‍රද්ධාවක් නැති නිසා. ශ්‍රද්ධාව කියන්නේ බීජේ නෑ. ඒක ඇත්තද කියලා අහනවා. අර දවසක් මගෙන් වැඩසටහනකදී එක්කෙනෙක් අහුවා 96 කෝටියක් රහතන් වහන්සේලා වැඩලා ලංකාවේ ඉන්න ඉඩ තිබ්බද කියලා. ඊපස්සේ ඉතින් වාසනාවට මම මේ සාක්කුවේ පෙන්න කඩාගෙන ගිහින් තිබුණා. අනිකවා මහත්මයා මේ මොකද්ද කියලා. පෙන්න එකක් කිව්වා. මම මේකේ පොත් 20000ක් දැන් තියෙනවා. මේ වෙනකොටත් පොත් 20000ක එකතුවක් තියෙනවා. දැන් තියෙනවනේ 8GB 32GB තියෙනවනේ. මම පෙන්නන්න බලන්න මේකේ මේ පොත් 20000 දාලා තියෙන හැටි. කවුරු හරි පෙන්නුවොත් මාත් පෙන්නනවා 96 කෝටියක් රහතන් වහන්සේලා හිටපු හැටි. හරි ඒ කියන්නේ Tamanට විශේෂ වෙන්නේ නැති දේවල් අපි කතා කරනවා. දැන් ඔබතුමාගේ ෆෝන් එකට දුරකථන ඇමතුම් වෙනවා. කොහොමද ඔය හඬ එන්නේ? දැන් කෙනෙක් අහව විද්‍යුතේ තියෙන බව පෙන්වන්නේ කොහොමද? මම කිව්වා එන්නකෝ අර ස්විච් එකට ගිහලා ඇඟිල්ල දාන්නකෝ. එතකොට විද්‍යුතේ පෙනේ ගාලා වදිනකොට මේක ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඒ නිසා අවිෂය කතා කරන එක මහා මෝඩ වැඩක්. මේවා සත්‍ය සිදුවේ රහතන් වහන්සේලා වැඩ හිටපු හිත දියුණු මිනිස්සු හිටපු කාලේ මහත්යනේ. ඕනේ. ඒ නිසානේ ග්‍රන්ථාරූඪ වෙලා තියෙන්නේ. ඉතින් බාතිකාවේ රජතුමා අර කොහොම බලාගත්තා. බලාගෙන එළියට ආවා. රජතුමා කිව්වා මගේ ජීවිතේ සමෘද්ධුනේ අද. ඒ කියන්නේ රජකම ලැබිච්ච දවසේ නේ අදයි මගේ ජීවිතේ සමෘද්ධුනේ.
අනේ මම මේ දැකපු ටික මගේ රටවැසියන්ට පෙන්වන්න විදිහක් තියෙනවනේ. මොකද නිවුස් වලට දාන්න බෑනේ දැන් පටිගත කිරීම ඒව තිබුණේ නෑනේ. රජතුමා දැකපු දේවල් රත්තරන්ින් හැදුවා. මොඩල්ස් හැදුවා ආකෘති. හදලා මාලිගාව ඉස්සරහා මණ්ඩපයක් සකස් කරලා මේ මණ්ඩපේ ප්‍රදර්ශනයක් කළා. මහා සෑය ගර්භේ පින්නත් මෙහෙමයි කියලා. මහත්තයා බලන්න ඒ ප්‍රදර්ශනය බලන් ආපු තරුණ ළමයි 500ක්. ගිහි ගෙන්නෙක් වෙලා මහණුනා බුද්ධ ශාසනය. ඒකට එවැනි අසිරිමත් රටක් මේ අපි හිටියේ. තරුණ ළමයි 500ක් අර ප්‍රදර්ශනය දැකලා ශ්‍රද්ධාවෙන් මහණුනා කියලා. මහණලා රහත් වෙනවා. එතකොට ශ්‍රද්ධාවනේ කොහොම ශ්‍රද්ධාවක් තියෙන්නද ඒකට අවශ්‍ය උත්තේජනය ලබා දුන්න රජතුමා. එතකොට එතනින් අතරුනේ රජතුමා තව මදි දැන් හිතට. රජතුමා කල්පනා කරනවා අපේ ආර්යයන් වහන්සේලා අපේ හාමුදුරුවරු මේ මහාශය ගර්භය ගැන වැඩි විස්තර දන්නේ නැහැ. පොතෙන් දැනගෙන තියෙන්නේ තූප වංශ මහා වංශය. මට බණක් කියන්න ඕන. රජතුමා මහා විහාරේ ලෝහ ප්‍රාසාදේ බණක් ලෑස්ති කළා. දැන් ධර්මාසනේ වාඩි වෙලා ඉන්න කවුද මහත්තයා? රජු. හාමුදුරුවරු දහස් ගණන් රැස්වලා රජතුමාගෙන් දැන් බණන. ඕ වගේ සිද්ධියක් දුටුගැමුණු රජතුමාගේ කාලෙත් වුණානේ. දුටුගැමුණු රජතුමාට සිද්ධ වුණා වැඩිම පිනක් කරගන්නේ කොහොමද කියලා දැනගන්න. ඉතින් සියලු දාන වලට වඩා ධර්ම දානය ශ්‍රේෂ්ඨයි කියලා. එහෙනම් මම බණක් කියන්න ඕන කියලා කල්පනා කළා. මංගල සූත්‍රේ කටපාඩම් කළා. කටපාඩම් කළා හොඳට දුටුගැමුණු මහරජුරුවන් වහන්සේ අහවල් දවසේ ලෝහ ප්‍රාසාදයේ බණ කියන වගයි කියලා නිවේදනය කරපුවම රහතන් වහන්සේලා කල්පනා කළා. රජතුමා කිව්වත් බුදුබණනේ අපිත් යන් ගිහින් අහගන්න. එහෙම කියලා රහතන් වහන්සේලාත් වැඩියා ධර්ම ශ්‍රවණයට. දැන් මහත්මයා ධර්මශාලාව ලෝහ ප්‍රාසාදයේ පිරිනැගෙන වැඩි හිටින රහතන් වහන්සේලායි මහා සංඝරත්නය. රජතුමා මේ සිද්ධිය දන්නේ නැහැ. රජතුමා ධර්මාසනයට ඇවිල්ලා වාඩි වෙලා ඉස්සරහා බලනකොට මේ බලන හැම පැත්තෙම මහ රහතන් වහන්සේලා. රජතුමාට දැන් ගාතාවක් මතකෙට එන්නේ නැහැ. කියන්න උත්සාහ කරනවා රජතුමාට මතකෙට එන්නේ. බය වෙලා දැන් රජතුමා. ඒ හිත විසිරිලා. උද්දච්ච කුක්කුච්ච. හිත විසිරිලා. ධර්මාසනෙන් බහැලක වනේ ස්වාමීනි බණ කියනක හරිය අමාරු වැඩක් ඔබ වහන්සේලා දැක්කම තිබ්බ බණත් අමතක වෙලා ගියා. වෙන ක්‍රමයක් නැද්ද මේ පින කරගන්න තියෙනවා. ධර්මාසන කරවන්න, ධර්ම කතිකයන්ට සංග්‍රහ කරන්න, ධර්මශාලා හදන්න. ඉතින් ආදී වශයෙන් කිව්වා. ඉතින් මට මේ කියන්න ඕනුනේ බලන්න මේ පින්වත් මහත්මයා අපේ මෙහෙම රජවරු හිටියා. ඉතින් බාතිකා පෙරේතුමා දැන් බණ කියනවා. මහාශය ගර්භ වර්ණාව කළා. කරනකොට මහා විහාරේ ගාන්ඨාරේ උදේ ගැහුවා. දානෙට. ඉතින් සංඝයා වහන්සේ බණ නැවැත්තුවා. එක හාමුදුරු කෙනෙක් ඇවිල්ලා රජතුමාගෙන් අහනවා මහරජා ගර්භ වර්ණාව ඉවරද? ස්වාමීනි ඔබ වහන්සේ මොනවද මේ කියන්නේ? වදාරන්නේ. මම මෙතෙක් වෙලා එළි වෙනකම් මේ මගේ කටට ආපු ටිකක් කිව්වේ. ඔය දැකපු ටිකක් කිව්වා. 10න් පංගුවක්වත් කියලා ඉවර නැහැ. ස්වාමීනි මහාශයයේ ගර්භ වර්ණාව අනන්තයි. අප්‍රමාණ. ඊතරම්ම සිරිමත්. එතකොට දැන් හිතන්නකෝ එහෙම එකක් අපි කොහොමද මේ කෙටි වෙලාවේදී කියන්නේ? අපට මහා වංශයත් තූප වංශයත් කියන මේ බණ පොත් දෙක උදව් වෙනවා ගර්භය පිළිබඳ විස්තරය දැනගන්න. ඒ අනුව මහත්මයා මහාශය ගර්භයේ ඇතුලේ හරි මැද බෝධි වෘක්ෂයක් තියෙනවා 18 රියන් උස. ඒ බෝධි වෘක්ෂයේ කඳ තනිකර රිදියෙන් හදලා තියෙනවා. මුල් හදලා තියෙන තනිකර පබළු වලින්. අතු පහක් තියෙනවා නැගෙනහිරට බටහිරට උතුරට දකුණට ඒ අත්තක් 18 රියනක් දිගයි. උඩට එක අත්තක් ගිහින් තනිකර කොළ හදලා තියෙන ඉන්ද්‍රනීල මණික් වලින්. ඉදිච්ච කොළ තනි රත්තරන් වලින්. වැලි මලුව තනිකර නිල් මණික් අතුරලා තියෙනවා. වටේට පවුරක් බැඳලා තියෙනවා ශත්‍රුවන් වලින්. ඒ ශත්‍රුවන් පවුර උඩ මහත්මයා මුතු අතුරලා තියෙන නෙල්ලි ගෙඩි තරම් විශාලයි. නැගෙනහිර පැත්තේ ආසනයක් තියෙනවා කෝටියක් වටින ආසනයක් ශත්‍රුවන් වලින් හදලා ඒ ආසනේ ජීවමාන සරුවඥන් වහන්සේගේ රූපයට සමාන බුදුරුවක් ශත්‍රුවන්ගෙන් හදලා තියෙනවා. එහි කේශ ධාතුන් වහන්සේලාත් එහි බඹත් බුදුරජාණන් වහන්සේගේ අක්ෂියුගලේ ඒ කළු ඉන්ද්‍රියාව කියන මේවා තනි නිල් මණික් වලින් හදලා තියෙනවා. ඌර්ණ රෝම ධාතුව පිරිසිදු රිදියෙන් හදලා තියෙනවා. තෝල් ඇස්වල රතු කොටස් අතුල් පතුල් කියන ඒවා රතු පබළු වලින් හදලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මහත්මයා බුදුරජාණන් වහන්සේගේ අක්ෂියුගල ගත්තාන් පස්සේ ඒවා සුදු පහති කොටස් විසිනිය ධාතු තනි ස්ෆටික මණික් වලින් හදලා තියෙනවා. ඉතින් මෙවැනි අලංකාර බුදුරුවක් ඇතුලේ තියෙනවා. ඒ ඇරෙන්න
කෝටියක් වටින සායනයක් තියෙනවා. ඒ සායනය තුල තමයි සැතපෙන බුදුරුවක් තියෙන්නේ. ඒ බුදුරුව ඇතුලේ ධාතුන් වහන්සේලා සයින්සු යස්මින් සුගතස්ස ධාතු නිම්මාරං සුජ්ජල බුද්ධ රූපං කියලා අපි වඳිනවනේ. ඒකට නිර්මිත බුදුරුවක් ඇතුලේ ධාතු නිදන් වෙලා තියෙනවා. මහත්මයා මුළු බුද්ධ චරිතයම තනි රත්තරන් වලින් වාත්තු කරපු පිළිම විදිහට මුළු බුදු සිරිතම අඹලා තියෙනවා. 550 ජාතකයේ අඹලා තියෙනවා. වෙස්සන්තර ජාතකයේ විස්තර සහිතව අඹලා තියෙනවා. බෝධියට ඉහළින් සුදු වියනක් බැඳලා තියෙනවා කියනවා. ඒ වියනේ ඉර හඳ රත්තරන් වලින් හදලා තියෙනවා. නෙළුම් මල් රත්තරන් වලින් හදලා එල්ලලා තියෙනවා. අතුරලා තියෙනවා. වස්ත්‍ර දහස් ගණනක් ලස්සනට සකස් කරලා තියෙනවා උඩ. මේ මුතු වැල් එල්ලලා තියෙනවා. කෙළවරේ තියෙන මුතු වැල් 4 විතරක් එකක් 9 ලක්ෂයක් වටිනවා. තනි පලිඟු වලින් තොරන් 4ක් 4 පැත්තේ තියෙනලු කැකිරි ගෙඩියක් තරම් විශාල මැණික්කට එල්ලලා තියෙනවලු ඒ තොරන් 4. හරි. බලන්න ඊට පස්සේ සප්තරත්න රාම් රිදී මුතු මැණික් දියමන්ති ආදිය ගොඩවල් ගහලා තියෙනවලු 4 විශාල. මෙවැනි ආශ්චර්යමත් ආනුභාව සම්පන්න තනක් මහත්මයා මහා ශාය කියලා කියන්නේ මේ ගර්භය ඇතුළ. ඉතින් ඒ නිසා අට්ඨකථාචාරින් වහන්සේලා හරිය පැහැදිලිව ලියලා තියෙන විශේෂයෙන් වංශත්තප්පකසනී මහා වංශ ටීකාවේ කියලා තියෙනවා අනාගතයේ සමහර වහයි මෙන්න මෙහෙම. කොයි වගේද? අහන්නේව ශ්‍රද්ධාව නැති අය මිත්‍යා දෘෂ්ටිකයෝ. ඒ ප්‍රශ්නේ එහෙමම කියලා තියෙනවා. බුදුසසුනට විරුද්ධයි. මහා ශායේ ගර්භය මෙච්චර පොඩි. ඒ කියන්නේ ඉතින් රියන් ගණනක් කියලා තියෙනවනේ මෙච්චරයි කියලා. ඕක ඇතුලේ ඔච්චර ගොඩක් තියෙන්නේ කොහොමද භාණ්ඩ කියලා අහන්න. අනාගතේ. එවිට මෙසේ උත්තර දිය යුතුයි කියලා තියෙනවා. මොකද ඔය එක රජ කෙනෙකුත් ඔය ගර්භ වර්ණාව අහලා සැකීප දෙව්වා. මේ අනුරාධපුර කාලේ. එතකොට ඒ රජතුමා කිව්වා ස්වාමීනි උත්තර ගර්භය ඇතුලේ කොහොමද තියෙන්නේ ඉඩ මේ ඊට පස්සේ කිව්වා මහරජා ඉන්ද්‍රශාල ගුහාව ගැන බහලා තියෙනවා. ඔව් කිව්වා. කොහොමද කොහෙද තියෙන්නේ රජගහනුවර? ඒකේ කී දෙනෙක් ඉන්න පුළුවන්ද? කිව්වා ස්වාමීනි එක්කෙනාටයි ආසනේ පනවන්න පුළුවන්. එදා ශක්කපඤ්ඤ සූත්‍රයේ දේශනා කරන වෙලේ එතන කොච්චර පිරිස හිටියද? දෙව්ලොව දෙවියෝ හිටියයි. ඒ දෙවියන්ට ඉන්න ගුහාව විද තිබ්බද ඇහුවා. නැත්තම් ගුහාව ලොකු කළාද නැත්තම් මොකද කළේ? නෑ දෙවියෝ ශරීරම වහගෙන ගුහාව ස්වරූපෙන් තිබුණා. දෙවියෝ ශරීරම වහගෙන ඇතුළේ හිටියා කියලා. මහරජාන්නේ වගේ කිව්වා. බුද්ධ 이르දිය, අරහන්ත 이르දිය, දේවතා 이르දිය, රාජ 이르දිය කියන මේ 이르දි වලින් තමයි මේක සමන්විත වෙලා තියෙන්නේ. අපිට හිතා ගන්න බෑ මහත්මයා. අචින්තේය ධර්ම. ඉතින් දැන් මේ අර අපේ ස්වාමීන් වහන්සේ වගේ සතර සතිපට්ඨානෙනේ මහත්මයා අපි කන්නේ සිහියෙන් නෙමෙයි. බොන්නේ සිහියෙන් නෙමෙයි. සමහරු කෑවද කියලාත් මතක නැහැ. උදේට කෑවද? මම මෙයා කෑවද? සමහරු වහනවා. මතකත් නැහැ. හරි? ඒ නිසා මෙච්චර මුත්තසති ගති තියෙන අපි සතරපත ගාතාවක් එකවර පාඩම් කළත් මතක හිටින්නේ නැති අපි මේ නිකලස් సంతානයක් තුල පැන නැගිච්ච ගුණධර්ම ගැන මහත්මයා කතා කරන එක ඇත්තටම හාස්‍යයට කරුණක් නේ. මේ අපිට විශේෂ වෙන්නේ නැහැ. අචින්තී සූත්‍රෙම තියෙනවා. ඉතින් මේවා හරි ගැඹුරුයි. හිත දියුණු කළොත් දකින්නත් පුළුවන්. ඕනනම් මහාශය ගර්භය ඇතුළට ගිහිල්ලා එන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා හිත දියුණු කිරීමමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. සැක කරනවට වඩා ඉතින් මෙවැනි අසිරිමත් තැනක් අපේ දරුවන්ට අපි ආරාධනා කරනවා මහා වංශයේ ශ්‍රේෂ්ඨයන්ගේ පරම්පරා කතාව දීවිලා තියෙන ලෝක එකම පොතයි තියෙන මේ විදිහට. මහා වංශය. ඉතින් ඔබතුමාට කියන්න අපි ලැජ්ජ වෙන්න ඕන જાතියක් විදිහට අපි මේ ග්‍රන්ථ සැක කරනවා. අපි මේ ග්‍රන්ථ විවේචනය කරනවා. ඔබතුමා දන්නවද ටර්නර් කියන පඬිවරයාත් බටහිර ගයිග කියන පඬිවරයාත් තමයි මේ පොත ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළ පාලි ඉගෙනගෙන වස්කඩුවේ ප්‍රවර නෛර්තිකාචාර්ය මහාවිභාවී රාජගුරු සුභූති ආන්දරගෙන් පාලි ඉගෙනගෙන පාලි භාෂා සිංහ ඔබතුමා දැකලා තියෙද්ද නැහැ ගයිග පඬිතුමාගේ සිංහ ලකුණු පාලි ලියුම ලියන්නේ සිංහල අක්ෂරේ එක අකුරක් වැරදි නැහැ පෙන්වන්න විදිහක් නැහැ මට. එතකොට අපි අපේ ළඟ ලියුම් වල පිටපත් තියෙනවා. එතකොට ඒ මිනිස්සු මේක වර්ණනා කළා. මේ මිනිස්සු මේක අගය කළා. බටහිර රටවල් වල මේ පොත් ගැහුවා. දැන් සමහරු දොස් කියනවා බටහිරට අපේ පොත් ගෙනහිල්ලා තියෙනවා කියලා. මම නම් කියන්නේ ගෙනිච්ච එක හොඳයි. ඇයි? ඒවා හේවත් රැකිලා තියෙනවා. මෙහි තිබ්බනම් තියෙන ටිකක් ඉවරයි. දැන් සමහරු කියනවා අර තාරාදේවිගේ රූපේ එංගලන්තෙන් ගෙනිච්ච සුද්දෝ අපේ උරුමේ ගෙනිච්ච කියලා. හොඳයි. මේ මොනවද ඉතිරි වෙලා තියෙන? හාරපු නැති චෛත්‍යයක් තියෙනවද? හාරපු නැති බුදු පිළිමයක් තියෙනවද? පරණ උරුමේ සේරෙවල. ඇයි? ඒවත් තියලා ඒවත් හොරුන්ට ගන්නද? ඒ නිසා මහත්මයා අපේ ජාතියට ආදරය කළේ අපි නෙමෙයි. බටහිර මිනිස්සු. අපේ තියෙන රහස් ගත්තා. ලැජ්ජ වෙන්න එපා. 2500ක වංශය අපි කබල් ගන්නවා. වසංගතයක් තියෙනවා තාම බෙහෙතක් හදාගන්න අපිට බැරි.
තාමත් අපි එන්න තැනකම් බලාගෙන ඉන්න විතර නෙමෙයි එන්නද තමයි අපි පාවිච්චි කරන්නේ. ඉතින් ඒ නිසා මේ උරුමය මහත්මයා අපි සාකච්ඡා කරලා මතු කරගන්න වටිනවා. බටහිර පවා අපේ පොත් අගය කළා. බුරුම මිනිස්සු අපේ රට පැත්තට වඳිනවා. නුඹලගේ රටේ වටින ග්‍රන්ථ දෙකක් තියෙනවා. මොකද්ද? මහා වංශයයි තූප වංශයයි. බුරුම හාමුදුරුවෝ නිතර පාවිච්චි කරන මේ පොත් දෙක. හේතු මහා තූපය. මහත්මයා මේ තුන් ලෝකේ වැඩිම ධාතු නිදානයක් තියෙන තැන මහා තූපය. ඉතින් ඒ නිසා අපේ දරුවන්ට ආරාධනා කරන ওই පොත් කියවල බලලා ජීවිත සාර්ථක කරගන්න. අපි හඳුන්නේ අපි තවත් ප්‍රශ්නයකට යමු. මේ ප්‍රශ්නය අහන්නේ විශේෂයෙන්ම සතර අපාය කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නය අහන අපේ හඳුන්නේ. අපි ටිකක් පැහැදිලි කරලා දෙමු. හොඳයි. පින්වත් ස්වාමීන් වහන්සේ මහත්මයා දරුවනේ ඇත්තටම සතර අපාය ගැන අපි දැනන් ඉන්න ඕනේ. එතකොට සතර අපාය කියලා ගත්තොත් එහෙම උපමාවක් තියෙනවා ඒවට. මම හිතන අපිට ගායන චානුක මහත්තයා අපිට උදව් කරා උපමාවලට. අපි ගත්තොත් එහෙම මම හිතන්නේ ඒක තියෙන මහා සීහනාද සූත්‍රයේ. මේ උපමා ටික තියෙන්නේ. එතකොට ඔන්න මනුස්ස ලෝකෙට ගත්තොත් උපමාව තියෙන්නේ මෙහෙමයි. ඔන්න බොහොම තිබහෙන් ඉන්න මිනිස්සෙක් පිපාසයෙන් ඉන්න මිනිස්සෙක් පාරේ යනවා. පාර යන වතුර නැහැ. එතකොට හැබැයි මෙයාට හම් වෙනවා හොඳට කොළ තියෙන ගහ. අන්න එයා ඒ ගහයට කියලා වාඩිනවා. ආන් ඒ වගේ තමයි මනුස්ස ලෝකේ. ඒතර මනුස්ස ලෝකේ සතර අපායට අයිති වෙන්නේ නැහැ. මේක සුගතිය. ඊට පස්සේ දිවි ලෝකේ සැප ගත්තොත් එහෙම ඔන්න එයා කාන්තාරේ වතුර තිබහෙන් යනවා. තිබහෙන් ගිහිල්ලා එයාට පේනවා මේ හොඳ ප්‍රාසාදයක්. තට්ටු 7ක් විතර තියෙන. එයා ඒක උඩ නැගලා ඉන්නවා. ඒක තමයි දිවි ලෝකෙ. අර පිපාසෙන් ගිහපෙන ඇතුළේ කැම්බි මොක්කම තියෙනවනේ උපස්ථාන කරන අය. තව කෙනෙක් ඉන්නවා. එයා පිපාසෙන් යනවා. එයාට පේන හොඳ ජලාශයක්. කාමේ නෑ එතන. ජලාශයක් තියෙනවා. එතන ජලාශයට පැනලා වතුර බීලා පහසුවෙන් වැඩ ඉන්නවා. ඒක තමයි ඒ නිවන ලැබිච්ච කෙනා. ඒ තමයි නිවන. එතකොට දැන් මේ හොඳ ටිකටම විස්තර කරේ. තව තියෙනවා මෙහෙම. අඟුරු වලක් උඩ ඉන්නවා වගේ. ඔන්න දැන් පිපාසයෙන් යනවා ගිහිලා වැටෙන්නේ කොහටද? අඟුරු වලක. ඔන්න තව කෙනෙක් ඉන්නවා පිපාසයෙන් යනවා ගිහිලා වැටෙන අසුචි වලකට. යන්නේ කොහොමද? යන්නේ පිපාසයෙන්. වැටෙන්නේ අසුචි වලකට. ඊට පස්සේ ඔය වගේ මහත්තයා ඊට පස්සේ ආය තව එකක් තියෙනවා. මම හිතන්නේ പ്രേත ලෝකෙට ඒක විස්තර කරන්නේ. ගහක් තියෙනවා ගහේ කොළ නැහැ. ගහක් තියෙනවා ගහේ කොළ නැහැ. මම හිතන්නේ ඒක പ്രേත ලෝකෙට හරි අපායට හරි මම හිතන්නේ ඒක പ്രേත ලෝකෙට හෝ තිරිසං අපායට විස්තර වෙන්නේ. එතකොට මේ ගහක් තියෙනවා ගහේ කොළ නැහැ. ඒතර ඒ වගේ තමයි සතර අපාය. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ සතර අපාය කියන්නේ දුගතියක්. ඒතකොට සතර අපායට අයිති වෙන්නේ සත්ත්ව ලෝකෙ, තිරිසන් අපාය. ඊට පස්සේ ඒකට අයිති වෙනවා പ്രേත ලෝකෙ. ඊට පස්සේ අය අයිති වෙනවා අසුර ලෝකෙ. ඔය අසුර ලෝකෙ තමයි මේ අමනුෂ්‍යෝ ඒ කියන්නේ මේ සම්පූර්ණ යක්ෂයෝ අයිති වෙනවා අසුර ලෝකවල. ඊට පස්සේ අපි ඔය අවීචයේ, නිරය ආදී ඔක්කොම මේ මහා නිරය ඔක්කොම අයිති වෙන්නේ ඒ සතර අපායට. එතකොට ඒ සතර අපාය ඉපදුනොත් නැවත බැන ඇහිල්ලක් නැහැ. මොකද සතර අපාය ඉපදුනාට පස්සේ පින්පව් කතාවක් එතන නැහැ. ඒතකොට සතර අපාය ඉපදුනාට පස්සේ අපි තව දෙයක් ඉගෙන ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නියපොත්තට පස් ටිකක් ගත්තට පස්සේ සංසන්දනය කරනවා මේ නියපොත්තේ තියෙන පස්ද වැඩි මේ මහ පොළොවේ තියෙන පස්ද වැඩිද කියලා. එතකොට මේ කොහොමද දන්නවා මේ මහ පොළොවේ පස් වැඩි නියපොත්ත උඩ තියෙන පස් ටික අඩුයි. ඒතර සතර අපායට වැටිච්ච කෙනෙක්. ඒ කියන්නේ සතෙක් වෙලා ඉපදුනට පස්සේ, പ്രേතෙක් වෙලා ඉපදුනට පස්සේ, අසුර ලෝකෙ ඉපදුනාට පස්සේ, දැන් ඊට පස්සේ මේ අපායේ නිරේ ඉපදුනාට පස්සේ නැවත මනුස්ස ලෝකෙට එන්න තියෙන අවස්ථාව තියෙන අර නියපොත්තට උඩ තියෙන පස් ටික වගේ ඒ ඉන්න පිරිසකේ. ඒ ඉන්න පිරිසකේ. ওই තරම්ද කියන එක අපිට දැනෙනවා ඒ උපමාවෙන්. ඔව් එතකොට දැන් අපි බල්ලෙක් දැක්කම අපිට ආදරය කරන්න හිතෙනවා කැම ටිකක් දෙන්න හිතෙනවා. නමුත් අපිට තේරුම් ගන්න ඕනේ අනේ ඇත්තටම මේ තිරිසන් ලෝකේ නෙමෙයි බල්ලා ඉපදලා ඉන්නේ. මමත් මේ ස්වභාවයට පත් වෙන්න පුළුවන්. සංසාරේ මම ඕන තරම් මේ වගේ ඉපදිලා ඇති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ එළුව වෙලා ඉපදලා ඉන්නකොට අපි බිලි කැපිලා ගියපු ලේ මහා සාගරෙට වැඩි කියලා. ඒතර මේ වගේ ධර්මයක් සිහි කරන් ඉන්න පුළුවන් නම් අර අපි මේ තරුණ දරුවෝ අකුසලයට බර වෙන්නේ නැහැ.
නැත්තම් මේ බලු පිටිත් දැක්කට පස්සේ බලු පිටව ගෙදර ගෙනල්ලා හුරුතල් කරලා එයාට බිස්කට් එකක් මාරි කෑම එකක් දීලා පොඩි ආස්වාදයක් ලබනවා. හිතනවා ඒක තමයි හරි දේ කියලා. නමුත් එහෙම නෙමෙයි. ඒ සත්වය කරේ කරුණාවෙන් මියාට කෑම දෙන ගම මෙයාට අදහසක් තියෙනෝනේ මම තාම සතර අපායේ නිදහස් වෙලා නැහැ. මං තාම සසරේ යන කෙනෙක්. එහෙනම් සෝතාපන්න වෙනකොට තමයි සතර අපායේ නිදහස් වෙන්නේ. මම හිතන අපිට ගායන්චන්ද්‍ර මහත්තයාට පොඩ්ඩක් පුළුවන් අර උපමා ටික පොඩ්ඩක් විස්තර කරන්න. හරි වටි. අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා උන්වහන්සේගේ ඉල්ලීමත් එක්ක සතර අපාය පිළිබඳ අපිට ඒ උපමාවත් එක්ක පොඩ්ඩක් අපේ හඳුරන්ගෙන් පොඩ්ඩක් පැහැදිලි කරගෙන එහෙනම් මේ පැත්තට එමු. එතුමාගේ ඉල්ලීමක් දෙන්න නිසා ඔබ වහන්සේ ඒ කාරණාවට එනවාද? එහෙම නැත්නම් අපිට තව ප්‍රශ්නකට යන්න පුළුවන් අපේ කාල වේලාව කාල වේලාවත් එක්ක ලොකු ප්‍රශ්නකුත් තියෙනවා. දැන් අපිට පුංචි වෙලාවයි තියෙන්නේ. ප්‍රශ්නයක් අහනවා මෙහෙම අපි මේ ප්‍රශ්නේ ගිහිල්ලා යමු. ඊට පස්සේ එතුමාගෙන් අපි ඊතුරු කාරණා පැහැදිලි කරගමු. අපි බොහෝ විට අහනවා චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගය යනුවෙන් කාරණාවන් නිවන් දැකීමට මේ දේවල් අවබෝධ කරගත යුතුමද කියලා ප්‍රශ්නයක් අහනවා. ඒකට තමයි අපිට උත්තරයක් වුණ අපේ හඳුනන. පෙරවන සරණයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් පෙන්නලා දුන්නා සතර අපාය පිළිබඳව. එතකොට මේ සතර අපාය කියලා කියන්නේ සැපයක් නැති තැනක් මේ තියෙනවනම් මේ විශ්ව ධාතුව තුල අසුරු සැනක් ගන්න මොහොතක්වත් සැපයක් නැති තැනක් තමයි අපාය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ සතර අපායට නොඇටි අපි කොහොමද ජීවත් වෙන්නේ? ඒ සඳහා තියෙන ධම්මචර්යාව. කියන්නේ අපි මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ශ්‍රවණය කරනවා. ඒ ධර්මය අනුගමනය කරනවා. අපි මේ ඇයි බෞද්ධ කියලා කියන්නේ? ඇත්තටම අපි ඇයි බණ අහන්නේ? අපි මේ හැම දෙයක්ම කරන්නේ පළවෙනි කාරණාව තමයි සතර අපායට නොඇටි සුගතියක උප්පත්තියක් ලබා ගන්න. අපි ඒකට කියන සුගති සැපය කියලා. සුගතිගාමි මාර්ගය කියලාත් කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළෙන් අර මම මුලින්ම කිව්වා මෙලොව යහපත පිණිසත් පරලොව සුගතිය පිණිසත්. කියන්නේ ඇයි අපි පරලොව සුගතියක් හොයන්නේ? ඇයි අපි පරලොව සුගතියක උපදින්න කුසල් රැස් කරන්නේ? මෙන්න මේ සතර අපායට නොඇටි ජීවත් වෙන්න. සතර අපායට වැටුනොත් ඒන් මිදෙනවා කියන එක අපිට වර්ෂ වලින් කියන්න බෑ. කල්ප වලින් කියන්නත් හරි අමාරුයි. ඒ කියන්නේ ඉහළට එන්න අමාරුයි, පහළට යන්න හරි ලේසියි. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අපි අහන්නේ, කතා කරන්නේ, හැසිරෙන්නේ හැම දෙයක්ම කරන්නේ සතර අපායෙන් මිදෙන්න. එතකොට මේ සතර අපායෙන් මිදෙන මාර්ගය සදහටම නැති කරන්න පුළුවන් අවස්ථාව තමයි ඔය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ. දැන් ස්වාමීන් වහන්සේත් නතර කළේ සතර අපායට නොවැටෙන්න සෝවාන් වෙන්න ඕන කියලා. එතකොට මේ සෝවාන් වෙනවා කියලා කියන්නේ මොකක්ද? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්ත කෙනාට සතර අපායයන්ට හේතු ගොඩ නැගෙන්නේ නැහැ තමන්ගේ සිත තුළ. කියන්නේ රාග දේශ මොහ කියන අකුසල ධර්ම පාප ධර්ම කෙනෙක් තුළ තියෙනවා නම් එයා තුලින් මේ කෙලෙස් ධර්ම පාප ධර්ම උපදිනවා නම් ඒ කෙනා කැමති වුණත් අකමැති වුණත් එයා සතර අපායේ උපදින කෙනෙක් වෙනවා. එතකොට මේ ධර්මයක් අවබෝධ වෙන්න යමක් සිදු වෙනවා අපි තුළ. අකුසලය කියන දේ බැහැර වෙනවා. කුසලය කියන දේ අපි තුළ ඇති වෙනවා, වැඩෙනවා, ප්‍රගුණ වෙන්න පටන් ගන්නවා. එතකොට මේ කුසලය ප්‍රගුණ වෙන කෙනෙක් තුළ තමයි ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයේද චතුරාර්ය සත්‍යද මේ සියලුම ධර්මතා මනවින් වැටහා ගන්න, අවබෝධ කරගන්නේ මේ කුසල ධර්ම වඩන කෙනෙක් තුළ. එතකොට මේ කුසල ධර්ම මාර්ගයේ වඩන පිළිවෙතක් තමයි අපිට තියෙන්නේ. ඒ වඩන ක්‍රමයක් තමයි අපි හොයන්න ඕනේ. දැන් ස්වාමීන් වහන්සේත් ඒක හොඳට පැහැදිලිව සරලව කිව්වා. අපි සතෙක් දැක්කම සතෙකුට ආදරය කරනවා. නමුත් අපි මේ සත්ව ලෝකයට යන හේතු ටික අපි ළඟ තියාගෙන ඉන්නේ. ඒ කියන්නේ රාගය වෙන්න පුළුවන්, ද්වේෂය වෙන්න පුළුවන්, මෝහය වෙන්න පුළුවන්, නරක පාප අකුසල ධර්ම රැස් කරන හේතු ටික අපි ළඟ තියෙනවා. අනේ මමත් සතර අපායටපත් වෙනව නේද කියන ආකල්පය අපි තුල නැහැ. නමුත් අපි මේ සතෙක් දැකලා, දුකක් දැකලා, නරක දෙයක් දැකලා අපි හූල්ලනවා. අපි හැම කෙනෙක්ම අනේ හපොයි කියලා කියනවා. නමුත් ඒ ස්වභාවයට මමත්පත් වෙනව නේද කියන ආකල්පය, ඒකට අපි කියනවා ආකල්ප සම්පත්තිය කියලා. ආකල්ප සම්පත්තිය කියන අපි ළඟ නැහැ. ඒ කියන්නේ උසස් චින්තනය, උසස් මානසිකාර අපි තුල නැහැ. ඇත්තටම චතුරාර්ය සත්‍ය ධර්මයේ කියන්නේ ආකල්ප සම්පත්තියක්. මේ දුක කියන්නේ මොකක්ද කියලා යම් කෙනෙක් දන්නවා නම්,
දුක ඇති වෙන්න හේතුව මොකක්ද කියන්නේ කවුරු හරි දන්නවා නම් දුක නැති වෙන නිවන කියන මේ ධර්මතාවය යම් කෙනෙක් දන්නවා නම් ඒ නිවන් මාර්ගය පිළිපදිනවා නම් එයා චතුරාර්ය සත්‍ය ධර්මය දන්න කෙනෙක්, චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්න කෙනෙක්. එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම තමයි සතර අපායෙන් මිදෙන්න තියෙන එකම මාර්ගය බවට පත් මේ සියලු කාරණා එක්ක අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ කලින් වතාවේදී මේ සතර අපාය පිළිබඳව පැහැදිලි කරලා දීලා ඒ පිළිබඳව තව ටිකක් උදාහරණ එහෙම නැත්නම් තව පැහැදිලි කර ගැනීමට ගයන් මහත්මයාට යම් අවස්ථාවක් ලබා දෙන්න කියලා ඉල්ලීමත් එක්ක මම කැමතියි ඔබතුමාට ඒ පිළිබඳව පුංචි වෙලාවකින් පැහැදිලි කරගන්න. ඒක අපේ ස්වාමීන් වහන්සේ කදිම විවරණයක් කළා. එතකොට සතර අපාය පිළිබඳව ගත්තයින් පස්සේ දැන් තිරිසන් අපාය පේන්න තියෙනවා. പ്രേත අපාය පේන්නේ නැහැ. එතකොට පේන්නේ නැති වුණාට ඉතින් සමහරක් කරන වැඩ දැක්කම අපි කියනවා පෙරේතයෝ වගේ කියලා. ඉතින් ඒකෙන් හිතා ගන්න පුළුවන් අපිරිසිදු ජරා ස්වභාවයක් නෙකෙන් පෙන්වන්නේ අසුචි මල මුත්‍ර කන. ඒ പ്രേත වස්තුව කියන පොත ගත්තයින් පස්සේ ඒ പ്രേත වස්තුව කියන පොතේ සම්පූර්ණ විස්තරය තියෙනවා මහත්මයා. ඇත්තටම මිහිඳු මහරහතන් වහන්සේ පවා ලංකාවට වැඩලා මුල්ම සූත්‍ර දේශනා අතුරින් එකක් තමයි പ്രേත වස්තුව හා විමාන වස්තුව. මොකද පින්පව් දෙක පෙන්වලා දුන්නා. කුසලයේ කුසලයේ අපේ ලංකාවේ මිනිස්සු හරි ගෝත්‍රික මානසිකත්වයෙන් හිටියේ යක්කු නාගයෝ දෙවිවරු වැඳපු පිරිසක්නේ. ඒක සැරේ වෙනස් නොකර ඒ പ്രേත වස්තු විමානයෙන් බණ කිව්වා නිසා එතකොට මිනිස්සු හැදුනා. ඒ සූකර මුඛ പ്രേත වස්තු බොරු කිව්වයින් පස්සේ මොකද වෙන්නේ? පූති මුඛ പ്രേත වස්තු වගේ දේවල් හරි ලස්සනයි. ඒවා කියවල බලන්න වටිනවා. එතකොට මහරහතන් වහන්සේලාගේ පව අවධානයට යොමු වුණානේ මේ ඉගෙනීම. එතන ඉස්කෝලේකවත් උගන්වන්නේ මගේ හිතේ දහම් පාසලකවත් උගන්වන්නේ නැහැ. උගන්වන්නේ ළමයින්ට තේරෙන්නේ නැහැ, උගන්වන අයට තේරෙන්නේ නැහැ. මොකක් හරි කළ විභාගයක් තියෙන එතනත් තරංගනේ තියෙන්නේ. ඒ ප්‍රතිඵල තමයි මේ රට ගෙනියන්නේ මේ. නෑ ජාතියක් විදිහට. ඉතින් මහත්මයා මේ ඔය പ്രേත. ඊපස්සේ අසුර. විශාල ශරීර තියෙනවා. දැන් සමහරක් වෙලාවට දැන් ගන්නකො අපි ගමු පොල් ගහක් තරම් විශාල ඇඟක් තියෙනවා. ශාල හිසක් තියෙනවා. ඉන්දි කට්ටක තුලක් තරම් කුඩා කටක් තියෙනවා. එතකොට සාපිපාෂා දෙකෙන් නිතර පෙළෙනවා. කොච්චර කෑම වෙතනද අය අර සිදුරෙන් කටින් යන්නේ නැහැ නේ ඇතුළට. ඒ නිසා බොහොම දුක් විඳින පිරිස් ඉන්නවා. ඊට පස්සේ දැන් නිරය ගත්තයින් පස්සේ ඒකේ විස්තරේ දේවදූත සූත්‍රයේ සම්පූර්ණයෙන් තියෙනවා. අනේ දේවදූත සූත්‍රයෙන් අවම සාමාන්‍යයෙන් පැය 3ක බණක් කියන්න පුළුවන්. දේවදූත එළි වෙනකන් උනත් කියන්න පුළුවන්. එතකොට දැන් අර ශ්‍රාවණ සූපමා කිහිපයක් කිව්වා මජ්ක්‍ධිම නිකායේ තියෙන ඒ සූත්‍රය. මට ඇත්තටම ඒකටත් වඩා මට අවධානය යොමුනේ හඳුර මේ නිරේ විස්තරේ. මොකද මහා නිරේ හැටි. දැන් දේවදත්ත අදත් ඉන්නේ දේවදත්ත හඳුර එහෙ. ඒකට ඊට ටිකක් ඉහළින් ඉන්නවා ඉතින් අජාසත් රජතුමා. මොකද අර ශීලය බලය නිසා ධර්ම බලය නිසා මහා නිරේට නොවැටි. ඉතින් හිතන්නකෝ මහත්මයා 30000ක් අවුරුදු යටට ගිහිල්ලා අර තන්නිකර ලෝදිය පිරිච්ච ඒ දියේ පහලට 30000ක් ගිහිල්ලා ඔළුව හැපිලා ආයේ පතුල උඩට හිටින්න ආයේ එනවා 30000. වසර 60000කට ගිහිල්ලා දැන් පැහැෙනවා. කොට අපට පුළුවන් ද විනාඩි 5ක් නෙමෙයි විනාඩියක් උණු වතුරකට චුට්ටක් ඇඟිල්ලක් දාගන්න. එතකොට හිතන්න කොපමණ දුක කර්මයේ ගෙවෙනකම් මැරෙන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා. හරි? එතකොට එවැනි අනන්ත දුකක් තියෙන දේවදූත සූත්‍රයේ කියවල බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ නිරයක් කියලා දෙයක් තියෙයි කියලා මම දේශනා කරන්නේ අනුන්ගෙන් අහලා නෙමෙයි. අනුමානෙන් නෙමෙයි. සර්වඥතා ඥාණයෙන්ම මම දැක්ක මෙහෙම දෙයක් තියෙන බව. එතකොට බලන්න අපි බුදුහාමුදුරු බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුහාමුදුරන්ගේ ශාස්ත්‍රෝත්තේ පිළිගත්තා නම් ඒකාන්තයෙන්ම අදහන්න වෙනවා මෙහෙම දෙයක් තියෙයි කියලා. සමහර වෙනවා මේ මනුස්ස ලෝකෙමයි දිව්‍ය ලෝක තියෙන්නේ. මේ මනුස්ස ලෝකෙමයි අපාය තියෙන්නේ. සැප විඳින අය දෙවිවරු මොන තරම් අවියත් අඥාන අලංච කතාවක්. මහත්තයා චාතුර් මහරජික දිව්‍ය ලෝකයේ ආයුෂ අපේ 50ක් එහාට එක දවසයි. තාවතින්සේ අපේ අවුරුදු 100ක් එහාට එක දවසයි. යාමේ අපේ අවුරුදු 200ක් එහාට එක දවසයි. තුසිතේ අපේ අවුරුදු 400ක් එහාට එක දවසයි. අපේ අවුරුදු 800ක් එහාට එක දවසයි. නිම්මාන රතිය. අපේ අවුරුදු 1600ක් එහාට එක දවසයි. පරිණිමිත වසරතිය. දැන් බුදුන් පිරිනිවන් පාලා දවස් දෙකක් ගිහිල්ලා නැහැ වසවර්ති දිව්‍ය ලෝකෙට. එහෙනම් ආයුෂ පෙන්නලා තියෙන්නේ මොකටද? මනුෂ්‍ය ලෝකෙම නම් දිව්‍ය ලෝකෙ තියෙන්නේ. නොදන්න කමනේ. ඉතින් ඒ නිසා ඔන්නොහොම මානසිකත් අපිට ඇති වෙලා තියෙන ශ්‍රද්ධාව නැතුව ගියපු අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් විදිහට. ඒ නිසා අටමහා නරකයේ පළවෙනි නරකනේ සංජීවය. එහෙනම් සංජීවයේ මේ අවුරුදු 90000ක් මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 90000ක් සංජීව නරකයේ එක දවසක්.
ඒ වගේ අවුරුදු 500ක් එහෙට ආවා. නේද සයිලන්ස් දැන් අටමාන රෞරවේ මහා රෞරවේ තාපේ කොච්චර තව කොටස් තියෙනවා. අනු ෆැකල්ටි තියෙනවා. කැම්පස් වල වගේ තියෙනවා මේ ඔසුපත් නාම. ඔසුපත් නිරයන් තියෙනවනේ විශාල. දැන් කැම්පස් වල සයන්ස් ෆැකල්ටි එක තියෙනවා, ආර්ට් එක තියෙනවනේ, තියෙනවනේ කොමර්ස් එක තියෙනවා. අන් ඒ වගේ බෙදලා තියෙනවනේ විශ්වවිද්‍යාල. මම ඒකෙන් අදහස් කළේ නෑ මේ අපා එක මේ එතකොට මහත්මයා අර අන්න ඒ වගේ කොටස් තියෙනවා බෙදලා. දැන් ඔය සමහරක් දැන් රාග ද්වේෂ මෝහ අවසන කවුරු හරි නිරූපිකාව නළුනෙලිය හිටියොත් ඒ ඇත්තන්ට එන වෙනම පායක් තියෙනවා. මිනිස් ප්‍රමාදයට ලක් වෙන දෙයක්. සංකීර්ණ අර අපේ රෝහණ කිත්ති ස්වාමීන් වහන්සේ වදාලා වගේ මේ නකසිකා සූත්‍රයේදී වදාරනවා සුගතිගාමී වෙන්නේ මෙච්චරයි කියලා. හිතන්න අපි කොහේ යයිද? අනික මෙහෙමද මනුස්ස ලෝකේ නෑටත් එච්චරයි. එච්චරයි මේ විශ්ව ලෝක ප්‍රජාව ගත්තාම මේ කියන්නේ ඒ ඇත්තටම කියනවා මහත්මයා මිනිස්යාගේ ප්‍රමාණයක් තියෙනවානේ ගණනලා ඉවර කරන්න බල කූඹි ගුලක කූඹි ටික ගත්තායින් පස්සේ දැන් අපි ගමුකෝ මේ කෝට්ටේ පැත්තේ කූඹි ටික ගත්තොත් පන්නි පිටියේ පැත්තේ කූඹි ටික ගත්තොත් කොච්චර කූඹි ටිකක් ඉන්නවද? එතකොට කූඹි වර්ග කොච්චර තියෙනවද? මිනිස්සු ඉතින් ගණින්න පුළුවන් මට්ටමක් තියෙන. දැන් කට්ටිය කියනවා ඉස්සර මිනිස්සු වැඩි දැන් මිනිස්සු අඩුයි එහෙම වෙන්නේ කොහොමද? දැන් සැක කරනවනේ සමහරක් වෙලාවට දැන් එහෙම අඩුවේ නොදන්න කමනේ. එන්නේ දැන් මිනිස්සුගේ වැඩිවීමක් තියෙනවා. එහෙම වෙන්නේ කොහොමද ඔය සත්තු? මහත්මයා සත්ත්ව විශේෂ අචින්තයේ කොච්චර තින්නවද සත්තු වර්ග? කළු කූඹි, නයි කූඹි, දිමියෝ, කඩියෝ. එතකොට කූඹි වර්ග විතරයි. ඉතින් සත්ත්ව ලෝකේ ගත්තාම පස්සේ කූඹියටත් සත්වෙක් වෙලා ඉපදෙන්න පුළුවන්කම තියෙනවා. මිනිස්සුන්ට එහෙම වෙන්න පුළුවන්කම තියෙන දේ. ඒ නිසා මේවා කල්පනාවට ගන්න ඕන. දැන් ඔබතුමා කියන්නේ අර ගෙම්බෙක් දිව්‍ය ලෝකෙ ගිහින් ධර්මය අහලා කිරිවවුල් 500ක් දිවවරු. ඉතින් ඒ නිසා හරියට මේව ඉගෙන ගත්තාන් පස්සේ මහත්තයා ගැටලුවක් එන්නේ නැහැ. වෙලා තියෙන්නේ බාගෙට ඉගෙන ගත්ත නිසා අර ශ්‍රද්ධාව මදිකම නිසා තමයි මේ සියලු ගැටලු එන්නේ. අපේ දරුවෝ ටික අපි හරියට හදා ගන්න ඕන පිළිවෙලකට ධර්ම අධ්‍යාපනය දීලා. දැන් සමහරව අහනවා පොළොවේට තපාය තියෙන්නේ කියලා. ඇත්තටම බුද්ධ දේශනාවට අනුව බැලුවොත් එහෙම තමයි. මොකද ගිනි දැල් වලින් වට වෙච්ච කතාවක් කියනවා. ඉතින් ඕක අපි විද්‍යාත්මකව හොයන්න යන්න ඕනේ. විද්‍යාවට අහු වෙන්නේ සීමිත ප්‍රමාණය. එහෙම. කොහොම පින් ඔබතුමාටත් අපිට තිබෙන කාලය දැන් අවසන් වෙලා තියෙන. ඒක නිසා අපි වැඩසටහනේ නිමාවක් කරා ගමන් කරන්නට ඕන. ඒ සඳහා ගමන් කරන්නට සූදානම් මොහොතේ මම ඉතාමත් ගෞරවපූර්වක අපේ ගෞරවනීය මම වුණා අසුපවාසී රෝහණ කිත් අපේ ආම්දරන්ට ආරාධනා කරන අපේ හඳුන්නේ මේ සමස්ත වැඩසටහනම නිමාවට ගෙන යන මොහොතේ ඔබ වහන්සේගේ කිටිම කිටි අනුශාසනා පින වැඩසටහන නිමාව කරා අපි ගෙන යනවා. තෙරුවන් සරණයි. මුලින්ම මම සතුටු වෙනවාද මේ වගේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වීම සම්බන්ධයෙන්. එතකොට අපිට ආරාධනා කළේ අපේ පින්වත් මේ ගයන් චානක විදාන පතිරණ මහත්මයා. ඉතින් මටත් දහම් කරුණු ඉගෙන ගන්න ලැබුණා. අපිත් ඒ භාතිකාවේ රජුරෝ පින්කම් කරපු හැටි අහලා තිබුණා. ඉතින් තවත් දැනගන්න ලැබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන මේ ලෝකේ රසයන් අතර අග්‍රම රසයේ තියෙන ධර්ම රසය. ඉතින් ඒ රසය ඇත්තටම වින්දා. අවංකව වින්දේ ධර්ම රසය. අහලත් වින්දා කීලත් වින්දා. ඉතින් ලස්සනට දහම් කරුණු මෙතන අද කියවුණා. මම හිතන්නේ මේ පාසලින දරුවන්ට දෙමාපියන්ට මුලින්ම පින්වත් ස්වාමීන් වහන්සේ මේ තෙරුවන් සරණ යන හැටි කියලා දුන්නා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදව ගන්න. හිත පහදව ගත්තට පස්සේ අර මොකද්ද සිහිය කියන දේවල් ටික වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට මේ සිහිය කියන එක පුරුදු කරන් යද්දී අපිට දැන් මේ පිරිල යන කාලයක ඉන්නේ. එතකොට අපි චෛත්‍ය බෝධියට වන්දනාමාන කරමින් උපස්ථාන කරමින් සංඝයාට උපස්ථාන කරමින් වත්පිළිවෙත් කරමින් තමයි මේ ගමන අපට යන්න තියෙන්නේ. ඉතින් ඒකට බොහෝ සෙයින් උපකාර වෙන්න රුවන්වැලි මහා සෑය ගැන අපේ පින්වත් මහත්මයා විස්තර කරා. ඉතින් එතකොට පංච උපාදානස්කන්ධය ගැන ස්වාමීන් වහන්සේ විස්තර කළා. ඉතින් ඒක නිසා අපි සියත් පතනවා. මේ වැඩසටහන සම්බන්ධ වුණු සියලු දෙනාටත් මේ දරුවන් සියලු දෙනාටත් තමන්ගේ ජීවිතේට මේ වගකීමක් ගන්න මම්මගේ ජාතිය වනසන්නේ මම්මගේ ජාතිය වනසන්නේ මගේ ජාතියට අයිති මගේ පිරිස මං වනසන්නේත් නැහැ. ඒ වගේ මම ඉපදුන මේ රට මේ ලංකා දෙරණ බුදු කෙනෙක් මේ ලංකාවට වැඩම කරලා ස්ථාන 16ක් පාරිශුද්ධත්වයට පත් කරලා අපට දුන්න අපට උතුම් දායදයක් ලබා දීලා ඒ ශාසනයේ පිහිටවන්න කටයුතු කරපු ඒ බුදුරජාණන් වහන්සේට අපි තාම ණයයි. ඒ මිහිඳු මහ රහතන් වහන්සේට අපි තාම ණයයි. ඒක නිසා මේ ලංකා දීපය ආරක්ෂා කරන්න මම හිතන්නේ මේ පාසලේ ඉන්න මේ කොළඹේ තියෙන ප්‍රධානම පාසලක් ඒ වගකීම මේ දරුවන්ට තියෙනවා. ඒක නිසා මේ ලංකාව කියන රට පිටරට ගිහිල්ලා හැල්ලු කරන්නේ නැතුව
මේ මම moderate, I am a moderate Buddhist, මේ I am normal, I am a atheist, I am not a Buddhist ඒ වගේ කතන්දර කියන්නේ නැතුව I was born in Sri Lanka, I am a Buddhist and I have a dignity, I am a disciple of a supreme Buddha කියලා කියන්න මෙයාලට තියෙනෝනේ අභිමානයක් අපිට මේ තියෙනවා වගේ. මේ කියද්දි අපි ඇඟ හිරි වැටෙනවා. ඒක නිසා අපි සියත් පතනවා මේ දරුවන්ට පංචශීලය රැකගෙන මේ තමන්ගේ ජීවිතය තානි කරගන්න නැතුව මේ මද්ද්‍රව්‍යට ආදී අහු වෙන්නේ නැතුව ඒ වගේම කාමයට අහු වෙන්නේ නැතුව සුවසේ මේ ගිහි ජීවිතය ගත කරනවා නම් බොහෝම වැදගත් විදිහට ජීවත් වෙලා රටට සේවයක් කරන විදිහට ජීවත් වෙලා ශාසනයට හානි නොවන ආකාරයට සංඝෝපස්ථාන කරමින් බුද්ධ උපස්ථාන කරමින් තමන්ගේ ජීවිතය ලබා දුන්න තමන්ගේ දෙමාපියන්ට උපස්ථාන කරමින් දෙවිවරුන්ට වගේ දෙමාපියන්ට උපස්ථාන කරලා ගුරුවරුන්ට ඒ දෙවිවරුන්ට වගේ තම ගුරුවරුන්ට ගරු කරමින් සුවසේ ධර්ම මාර්ගයේ හැසිරෙන්න වාසනාව ලැබේවා කියලා අපි සිතපත් කරනවා. බොහොම පිං අපේ හැමෝටම පඤ්ඤා උදපාදී වැඩසටහනේ නිමාව කරා අපගෙන යන්න සූදානම් වෙන මොහොත රාජකීය විද්‍යාලයේ බෞද්ධ ශිෂ්‍ය සහෝදර සංගමය පඤ්ඤා උදපාදී මේ ව්‍යාපෘතිය තුලින් මගේ රටට ආදරණීය ඔබට වටිනා දහම් කරුණු රැසක් අද දවසේ ශ්‍රවණය කරන්නට ඒවා හිත තුළ තැම්පත් කරගෙන ජීවිතයට ප්‍රායෝගික යොදා ගන්නට ඊටමත් වටිනා වූ කාල සීමාවක් තුළ වටිනා දහම් කරුණු රැසක් බෙදා හදා ගන්න අපට අවස්ථාවක් ලැබුණා. අද දවසේදී අපේ ගෞරවනීය ආරාධනාව පිළිගෙන වැඩම වදාළ මහමෙවුනා අවසුපවාසී අවසරයි අපේ රෝහණ කිත්තේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ බොහොම පිං උපවාසී අද දවසේ පිළියට ඒ වගේම ඉතාමත් ගෞරවපූර්වකව අපි ස්තුතිවන්ත වෙනවා මේ මොහොතේදී ධම්ම පරායන පදනමේ ගරු සභාපති දෙමටගොඩ අනෝමදස්සී අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා බොහොම පිං අප හදන්නේ ඉතාමත් වටිනා ධර්ම කරුණු අපේ සමාජයට මුදා හරිනට වහන්සේ වැඩම කිරීම සම්බන්ධයෙන් ඒ වගේම අපේ ගෞරවනීය වූ ආරාධනාව පිළිගෙන අපි හැමදෙනාටම ඉතාමත් පැහැදිලිව සරලව වටිනා ධර්ම කරුණු රසක් පැහැදිලි කරලා දුන්න මාලිගා කන්ද විද්‍යාලයේ පිරිවෙනේ ආචාර්ය ප්‍රවීණ ග්‍රන්ථ රචක ඒ වගේම දේශකයන් කෙනෙකු විදිහටත් අපිට මුණ ගැහෙන ගයාන් චානුක විධානපතිට මෙතුමිට බොහොම ස්තුතියි. ඔබතුමාටත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වැඩසටහන නිමා කරන මොහොතේ අපි තාමත් කෘතවේදීව සිහිපත් කරන්න ඕන මේ සියලු කර්තව්‍යයන් වලට බොහෝ පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඒ අතරින් මූලිකත්වයෙන් කටයුතු කරන මෙම සංගමයේ සභාපති චතිල ධර්මවංශ ඒ වගේම ව්‍යාපෘති සභාපති වෙනුර රාජපක්ෂ ව්‍යාපෘති ලේකම් ඔෂාන් පුලංගමුව කියන දරුවන්ගේ මූලිකත්වය මේ කටයුත්තට ලබා දෙනවා. මේ හැමදෙනාමත් එක්ක මෙවැනි වූ වටිනා කටයුත්තකට මහා පින්කමකට සම්බන්ධ වුණු පින්කමකට ඒකරාශී වුණු හැමදෙනාටමත් පින් අනුමෝදන් කරමින් අපි අදට ඔබෙන් සමුගන්නවා. තවත් මෙවැනි වූ හරවත් වටිනා වැඩසටහනකින් ඔබ හමු වීමේ බලාපොරොත්තුවත් ඇති හැමදෙනාටම තෙරුවන් සරණයි. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව